සාදු සාදු සාදු. අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන පරම ගාම්භීර වූ අභිධර්ම කොටසයි අප ඔබ සමගින් සාකච්ඡා කරමින් සිටින්නේ. අපි මේ වන විට දන්නවා ගස්වැල් පර්වත ආදී අචේතනික වස්තුන් වගේම මනුෂ්‍යයන් සත්වයන් ආදීන්ගේ ශරීර සකස් වෙලා තියෙන කුඩාම ඒකකය රූප කලාපය කියලා. රූප කලාප එකතු වෙලා තමයි ලී කැබැල්ලක් ගත්තොත් ලී කැබැල්ල සකස් වෙලා තියෙන්නේ. මේ ලී කැබැල්ල දෙකට කඩන්නට පුළුවන්. දෙකට කඩනවා කියලා කියන්නේ රූප කලාපයක් දෙකට කැඩෙන්නේ නැහැ. රූප කලාපයන් අතරේ තියෙන අවකාශයෙන් වෙන්වීමක්. නැත්තම් රූප කලාපයේ ඉමෙන් වෙන්වීමක්. ලී කැලි දෙකක් තිබිලා වෙන් කරද්දී මහා අපහසුයක් නැහැ. හැබැයි එකම ලී කැබැල්ලක අවකාශ ධාතුව සහිතව රූප කලාප පැවතුනාට ඒ රූප කලාප එකිනෙකට බැඳිලා. එහෙම නැත්තම් ආබන්ධනය වෙලා තමයි පවතින්නේ. එසේනම් ලී කැබැල්ල කඩද්දී නැත්නම් වෙන් කරද්දී රූප කලාප අවකාශ ධාතු අතර වෙන්වීමක් තමයි සිද්ධ වෙන්නේ. අන්න එහෙම රූප කලාප දෙකක් වෙන් වෙනකොට හට ගන්නවා ශබ්දය සහිත රූප කලාපයක්. ඒක මීට පෙර අපි සාකච්ඡා කරලා නැහැ. එකට බැඳිලා එකට ආබන්ධන වෙලා තියෙන රූප කලාප දෙකක් වෙන් වෙනකොට හට ගන්නවා එහෙනම් ශබ්දය සහිත රූප කලාපයක්. මෙන්න මේ රූප කලාපය හට ගන්නවා තව ආකාරයකට. ඒ තමයි ලී කැබලි දෙකක් අරගෙන. දැන් අපි දන්නවනේ ලී කැබැල්ල සකස් වෙලා තියෙන රූප කලාප එකතුවකින්. මේ ලී කැබලි දෙක එකට ඝට්ටණය කරොත් මෙන්න මේ වගේ එකට ඝට්ටණය කරොත් ලී කැබලි සකස් වෙලා තියෙන රූප කලාප එකට ගැටිලා උඩ විස්තර කරා වගේ හට ගන්නවා ශබ්දය සහිත රූප කලාපයක්. එහෙනම් මෙන්න මේ ශබ්දය සහිත රූප කලාපය උපදින ආකාර දෙකක් අපිට කතා කරන්නට පුළුවන්. ඒ තමයි එකට බැඳිලා එකට ආබන්ධනය වෙලා තියෙන රූප කලාප වෙන් වෙනකොට හට ගන්නවා ශබ්දයේ සහිත රූප කලාප. ඒ වගේම තමයි රූප කලාප අතර ඝට්ටණය වෙනකොට ගැටෙනකොට හට ගන්නවා ශබ්දයේ සහිත රූප කලාප. එහෙනම් අපි සලකා බලමු මෙන්න මේ ශබ්දයේ සහිත රූප කලාපය පිළිබඳව. මේ ශබ්දය කියලා කියන්නේ රූප පරමාර්ථ ධර්මයක්. ඒ කියන්නේ රූප 28න් එක ධර්මයක්. අපි දැන් දන්නවා පරමාර්ථ ධර්මයකට තනියෙන් පහළ වීමේ හැකියාවක් නැහැ. එහෙනම් මෙන්න මේ ශබ්දය කියන්නේ පරමාර්ථ ධර්මයක් වන නිසා අපි දැන් දන්නවා මේ ශබ්දයට තනියෙන් පහළ වෙන්න බෑ. එහෙනම් ශබ්දය පහළ වෙනවා නම් පහළ වෙන්නේම පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා භූත ධර්මات සමගයි. ආයේ ගැන විමසන්න දෙයක් නැහැ. මොකද ශබ්දය කියන්නේ පරමාර්ථ ධර්මයක් නම් ඒකට තනියෙන් පහළ වෙන්න බෑ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා භූත ධර්ම හතර දෙනා අනිවාර්යයෙන්ම ශබ්ද රූපයක් සමග පහළ වෙනවාමයි. ඒ වගේම තමයි මෙන්න මේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන හතර දෙනා යම් තැනක ඉන්නවනම් අපි පෙරදි සාකච්ඡා කළා අනිවාර්යෙන්ම තවත් රූප හතරක් අවම වශයෙන් පහළ වෙනවා කියලා. ඒ තමයි වර්ණ, ගන්ධ, රස, ඕජා. එහෙනම් පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා භූත ධර්ම යම් තැනක පහළ වෙනවද අන්න එතන අනිවාර්යෙන්ම අවම වශයෙන් පහළ වෙනවා වර්ණ, ගන්ධ, රස, ඕජා කියන උපාදා රූප හතර. ශබ්දය ගත්තෙන් පස්සෙත් ශබ්දයත් මෙන්න මේ සතර මහා භූත ධර්මයන් නිසාම හටගන්නා හින්දා ශබ්දයටත් කියනවා උපාදා රූපයක් කියලා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා භූත ධර්ම හතරත් වර්ණ, ගන්ධ, රස, ඕජා සහ ශබ්දය කියන උපාදා රූප පහත් එකතු වුණයින් පස්සේ රූප ධර්ම 9කින් සමන්විත වෙන නිසා මෙන්න මේ රූප කලාපයට විශේෂිත නමක් කියනවා නවක කලාපයක් කියලා. මේ රූප කලාපයේ පහළ වෙන පරමාර්ථ ධර්ම 9ක් වන නිසයි මේ රූප කලාපයට කිව්වේ නවක කලාපයක් කියලා. ඒක පොදුවේ දාපු නමක්. හැබැයි මෙන්න මේ රූප කලාපයේ හටගත්ත විශේෂම රූපය තමයි මෙන්න මේ ශබ්දය කියන රූපය. ශබ්දය සහිත රූප කලාපයක් වන නිසා විශේෂ කළා කියන්න පුළුවන් ශබ්ද නවක කලාපය කියලා. අභිධර්මයට ආධුනික වූ ඔබට ශබ්ද නවක කලාපය පිළිබඳව පැහැදිලි වන්නට ඇතැයි අප සිතනවා. හොඳයි. කලාප අතර පවත්නා ආබන්ධන ගතියෙන් එකිනෙකට බැඳී ඇති රූප කලාපයන් එකිනෙක දුරස් වීමෙන් ශබ්ද රූපයේ අන්තර්ගත රූප කලාප උපදී. දරපැලීමෙන් හටගන්නා ශබ්දාදිය, රතිඤ්ඤා, බෝම්බාදිය පිපිරීමේදී ඇතිවන ශබ්ද ඇති වෙන්නේ එකට ආබන්ධනය වෙලා තියෙන, එකට ඇලිලා තියෙන, එකට බැඳිලා තියෙන රූප කලාපයන් එකිනෙකට ඈත් වීම නිසා. ශබ්ද නවක කලාප හටගන්න එක ක්‍රමයක් තමයි එහෙනම් රූප කලාප අතර පවත්නා වූ ආබන්ධන ගතියෙන් එකිනෙකට බැඳිලා තියෙන රූප කලාප එකිනෙකට වෙන් වෙනකොට, එහෙම නැත්නම් එකිනෙකට දුරස් වෙනකොට ශබ්ද නවක කලාප හට ගන්නවා. මේ ශබ්ද නවක කලාප උපදින ඊළඟ ආකාරය තමයි රූප කලාපයන්ගේ පවතිනා වූ පඨවි, තේජෝ, වායෝ කියන භූත
රූපයන් ඔවුනොවුන් හා ගැටීමෙන් ශබ්ද නවක කලාප හට ගන්නවා. ඝන්ටාරයක් ගහනකොට වෙන්නේ මේ ඝට්ටණය නිසා ඇතිවන ශබ්දයක්. ඒ වගේම තමයි බෙර ශබ්ද. බෙරේටත් ගහනකොට තමයි බෙරෙන් ශබ්ද නිකුත් වෙන්නේ. ඒ වගේම තමයි වීණා ආදිය ගත්තාම පස්සේ ඇතිල්ලීම නිසා තමයි වීණාවේ ශබ්දය ඇති වෙන්නේ. එහෙනම් ඒවා ඝට්ටණය නිසා ඇතිවන ශබ්ද රතිඤ්ඤා බෝම්බ දරපැලීම ආදිය නිසා ශබ්දයන් හටගන්නේ එකිනෙකට වෙන්වීම නිසා හටගන්නා වූ ශබ්ද. හොඳයි අපි හිතනවා ශබ්ද නවක කලාපය පිළිබඳව හොඳ අවබෝධයක් ඇති වෙන්නට ඇති කියලා. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන රූප පරමාර්ථ ධර්ම ඇසුරු කරගෙන හටගන්න ශබ්ද රූපය ගත්තයින් පස්සේ මෙන්න මේ ශබ්ද රූපය ගෝචර කරගන්න පුළුවන්, ගොදුරු කරගන්න පුළුවන් එක්තරා විශේෂ ඔපයක් මෙන්න මේ ලෝක ධාතුවේ පවතිනවා. මෙන්න මේ විශේෂ ඔපයට කියනවා තවත් නම ප්‍රසාද රූපය කියලා. එහෙනම් ප්‍රසාද රූපය කියලා කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් විශේෂ ඔපයක් කියලා කියන්නත් පුළුවන්. මේ ප්‍රසාද රූපය කියලා කියන්නේ රූප පරමාර්ථ ධර්මයන්ගෙන් එකක්. අපි දන්නව එහෙනම් ලෝක ධාතුවේ කොහේවත් තනි තනියෙන් රූප ධර්ම පහළ වෙන්නේ නැහැ. පහළ වෙනවා නම් පහළ වෙන්නේ රූප කලාප විදිහට. එහෙනම් මෙන්න මේ ප්‍රසාද රූපයට තනියෙන් පහළ වෙන්න බෑ. ඒ ප්‍රසාද රූපයේ යම් තැනක තියෙනවා නම් අන්න එතන අනිවාර්යෙන්ම පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන රූප 8 අනිවාර්යයෙන්ම පවතිනවා. ප්‍රසාද රූපය කියලා කියන්නේ ඒකාන්ත කර්මය නිසා පහළවන්නා වූ රූපයක්. එසේනම් කර්මයේ හේතු කරගෙන යම් රූපයක් පහළ වෙනවාද අන්නේ රූපයට කියනවා කර්මජ රූපයක් කියලා. තවම ඔබ දන්නේ නැහැ. ඔබට මේ අදහසක් දෙනවා පමණයි. අපි ඉදිරියේදී මේ පිළිබඳව හොඳින් සාකච්ඡා කරනවා. යම් තැනක කර්මජ රූපයක් පවතිනවාද? එහෙම නැත්නම් කර්මය නිසා හටගත්තා වූ රූපයක් පවතිනවාද? එතන ඒකාන්තයෙන්ම තවත් රූපයක් තියෙනවා ජීවිත රූපය කියලා. කර්මජ රූපයන් පාලනය සහ පරම්පරාව පැවැත්වීමේ ජීවන බලයට තමයි කිව්වේ ජීවිත රූපය කියලා. මේ ප්‍රසාද රූපය කර්මය නිසා හටගන්නා හින්දා කියනවා. කර්මය හේතු කරගෙන හටගන්නා නිසා කියනවා ප්‍රසාද රූපය කර්මජ රූපයක් කියලා. එහෙනම් මේ කර්මජ රූපයේ පැවැත්වීම සඳහා ඒකාන්තයෙන්ම අනිවාර්යෙන්ම පවතිනවා එහෙනම් ජීවිත රූපය කියලා රූපයක්. ප්‍රසාදය හටගත්තේ ඒකාන්ත කර්මයෙන් නම් අනිවාර්යෙන්ම ඒ ප්‍රසාදය අසුරු කරගෙන පහළ වෙන පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ආදී වූ සියලුම රූපයන් හටගන්නේ මෙන්න මේ කලාපයම හටගන්නේ කර්මය හේතු කරගෙන. ඒ නිසා මෙන්න මේ රූප කලාපයටමත් කියනවා කර්මජ රූප කලාපයක් කියලා. මේක අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා. නමුත් මේ කොටස අපි සාකච්ඡා කරන්නේ යම් අවබෝධයක් ලබා දෙමින් යන්න අවශ්‍ය නිසා. අපි පොදුවේ මේ කලාපයට කිව්ව රූප කලාපයක් කියලා. එහෙනම් අපි දැන් දන්නවා මේ ප්‍රසාද රූපය යම් තැනක පවතිනවා නම් පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත ධර්ම හතරත් ප්‍රසාද රූපය වර්ණ ගන්ධ රස ඕජා ජීවිත රූපය කියන උපාදා රූප හයත් එකතු වුනහම රූප පරමාර්ථ ධර්ම 10ක් වන නිසා මෙන්න මේ රූප කලාපයට කියනවා දශක කලාපයක් කියලා. හොඳයි. එසේනම් අපි සලකා බලමු ශබ්දය ගෝචර කරගන්න පුළුවන් විශේෂොපේ එහෙම නැත්නම් ප්‍රසාදයේ සහිත දශක කලාපය හටගන්නේ කොහෙද කියලා. හොඳයි. අපි දැන් දන්නවා ඇස ඇසුරු කරගෙන ප්‍රසාද සහිත දශක කලාප හට ගන්නවා. කන ඇසුරු කරගෙන ප්‍රසාද සහිත දශක කලාප හට ගන්නවා. නාසය ඇසුරු කරගෙන ප්‍රසාද සහිත දශක කලාප හට ගන්නවා. දිව ඇසුරු කරගෙන ප්‍රසාද සහිත දශක කලාප හට ගන්නවා. කය ඇසුරු කරගෙන ප්‍රසාද සහිත දශක කලාප හට ගන්නවා. ඇසට කිව්වා පාලියෙන් චක්කු කියලා. කනට කිව්වා පාලියෙන් සෝත කියලා. නාසයට කිව්වා පාලියෙන් ගාන කියලා. දිවට කිව්වා පාලියෙන් ජීවහා කියලා. කයට කිව්වා පාලියෙන් කාය කියලා. එහෙනම් චක්කු සෝත ගාන ජීවහා කාය කියලා ස්ථාන පහක පහළ වෙන්නට පුළුවන් ප්‍රසාද සහිත දශක කලාපය. එහෙනම් ශබ්දය ගෝචර කරගන්න පුළුවන්, ශබ්දය ගොදුරු කරගන්න පුළුවන් මේ ප්‍රසාදයේ පිහිරලා තින්නේ කන ඇසුරු කරගෙන වෙන හින්දා කනට කිව්වා සෝත කියලා. මේ ප්‍රසාදය වෙන් කරලා අරගෙන මේකට වෙනම නමක් දෙනවා පිහිටන තන අනුව සෝත ප්‍රසාදය කියලා. සෝත ප්‍රසාද රූපය කියලා. දැන් පැහැදිලි ඇති අපි සිතනවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත සතරත් ප්‍රසාද රූපයේ වර්ණ ගන්ධ රස ඕජා සහ ජීවිත රූපයේ කියන උපාදා රූප හයත් එකතු වුනහම පරමාර්ථ ධර්ම 10කින් සමන්විත වෙන නිසා මේ රූප කලාපයට කිව්වා දශක කලාපය කියලා. මේ හටගත්ත දශක කලාපයේ පවතින විශේෂම රූපය තමයි සෝත ප්‍රසාද රූපය. සෝත ප්‍රසාද රූපය සහිත දශක කලාපය වන නිසා කියනවා සෝත දශක කලාපය කියලා.
අපි හිතනවා අභිධර්මයට ආධුනික ඔබට මේ පිළිබඳව හොඳින් වැටහෙන්නට ඇති කියලා. අපි පෙරදී සාකච්ඡා කළා ඇස පිළිබඳව. එහිදී අපි සාකච්ඡා කළා ඇසට වර්ණ රූපය ගෝචර වෙන්නේ. ඒ කියන්නේ වර්ණ රූපය චක්කු ප්‍රසාදයට ගෝචර වෙන්නේ ආලෝකයේ උපකාරයෙන් කියලා. අන්න ඒ වගේ මෙන්න මේ ශබ්ද රූපය සෝත ප්‍රසාදයට ගෝචර වෙන්නේ අවකාශයේ උපකාරයෙන්. අපි හිතනවා අභිධර්මයට ආධුනික ඔබට මනාව පැහැදිලි වන්නට ඇති කියලා. හොඳයි. අපි ඊළඟ කොටස සාකච්ඡා කිරීමේ ප්‍රථමයෙන් සෝතංච භික්කවේ පටිච්ච සද්දේච uppajjati සෝත විඥානං. මහණෙනි සෝතයද ශබ්දයද නිසා සෝත විඥානයේ උපදී යන පාඨයත් සමග ඊළඟ කොටස සාකච්ඡා කරමු. අපි දන්නවා දැන් ශබ්ද නව කලාපය පිළිබඳව. එහෙනම් ශබ්ද නව කලාපයේ විශේෂම රූපය තමයි ශබ්දය. දැන් අපි සාකච්ඡා කළා. එහෙනම් මේ ශබ්දය ගත්තයින් පස්සේ මේ ශබ්දයේ ඡායාව ගෝචර කරන්න පුළුවන් මේ ඔපේට කිව්වා සෝත ප්‍රසාද රූපය කියලා. මෙන්න මේ ශබ්දයේ ඡායාව සෝත ප්‍රසාදයේ හැපුණයින් පස්සේ සෝත ප්‍රසාදයේ ඇසුරු කරගෙන හට ගන්නවා රූප නොවන අරූපීමය වූ ධර්මයක්. එහෙනම් මෙන්න මේ අරූපීමය ධර්මය කියලා කියන්නේ අරමුණු ගැනීමේ අරමුණු දැන ගැනීමේ ස්වභාවයට. අරමුණු ගැනීම අරමුණු දැන ගැනීමටම අපි පෙර වැඩසටහන් වලදී විශේෂ නමක් කිව්වා විඥාණය. එහෙම නැත්නම් චිත්තය කියලා. දැන් අපි ඒව පිළිබඳව දන්නවා. එහෙනම් මේ විඥාණය කියන්නේ නැත්නම් චිත්තය කියන්නේ රූප ධර්මයක් නෙමෙයි අරූපීමය වූ ධර්මයක්. රූප නොවන ධර්මයක්. රූප නොවන ධර්මය පහළ වෙන්නේ රූපය ඇසුරු කරගෙන. මොන රූපයේද සෝත ප්‍රසාදය ඇසුරු කරගෙන. සිතකට අරමුණක් නැතිව පහළ වෙන්න බෑ. අපි දැන් දන්නවා මේ සිත මොකක් අරමුණු කරගෙනද පහළ වෙන්නේ? මෙන්න මේ කියන ශබ්දය අරමුණු කරගෙන. අපි පෙර වැඩසටහන් වලදී සාකච්ඡා කළා යම් ධර්මයක් සිතට දැනෙනවද? සිතට හසු වෙනවද? සිතින් අල්ලා ගන්නවද? අන්නේ ධර්මයට කිව්ව නමක් ආරම්මණය කියලා කිව්වා. එහෙම නැත්නම් කිව්වා අරමුණ කියලා. මෙන්න මේ ශබ්දයක් මෙන්න මේ සිතට හසුවන නිසා හිතෙන් අල්ලා ගන්නා නිසා කියනවා මෙන්න මේ ශබ්දයට ශබ්දාරම්මණය කියලා. එහෙම නැත්නම් කියනවා ශබ්ද අරමුණ කියලා. හොඳයි. එසේනම් මෙන්න මේ ශබ්ද අරමුණ අරගෙන පහළ වෙන විඥාණය ගත්තයින් පස්සේ නැත්නම් සිත ගත්තයින් පස්සේ නැත්නම් චිත්තය ගත්තයින් පස්සේ මෙන්න මේ චිත්තය පහළ වෙන්නේ සෝත ප්‍රසාදය ඇසුරු කරගෙන නිසා. මෙන්න මේකට පොදුවේ විඥානය කියන්නේ නැතුව එහෙම නැත්නම් චිත්තය කියලා කියන්නේ නැතුව මේකට විශේෂ කළා නමක් කියන්නට පුළුවන් සෝත විඥානය කියලා. සෝත ප්‍රසාදය ඇසුරු කරගෙන හටගන්න සිත නිසා කියනවා සෝත විඥානය කියලා. සෝත විඥානය කියලා තියෙනවා නම් තේරුම් ගත යුත්තේ සෝත ප්‍රසාදයේ පැමිණෙන ශබ්දාරම්මනේ අරමුණු කරමින් සෝත ප්‍රසාදයේ ඇසුරෙහි පහළ වෙන හින්දා තමයි කිව්වේ සෝත විඥානය කියලා. අපි හිතනවා අභිධර්මයට ආධුනික වූවට සෝත විඥානයේ පිළිබඳව යම් අදහසක් ඇති වෙන්නට ඇති කියලා. හොඳයි. අපි චක්කු ප්‍රසාදයේ පිළිබඳව සාකච්ඡා කරන අවස්ථාවන විට විඥානයේ පිළිබඳව දැනුමක් අපිට තිබුණේ නැහැ. ඒ නිසා විඥානයේ පිළිබඳව අපි වැඩසටහන් කිහිපයක්ම සාකච්ඡා කළා. ඒ නිසා විඥානයේ පිළිබඳව ඔබට යම් අවබෝධයක් පවතිනවා. දැන් සෝත ප්‍රසාදය ගැන කතා කරනකොට විඥානයේ පිළිබඳව අදහස පවතින නිසා අපිට පුළුවන් හොඳින් තේරුම් ගන්න. ඒ නිසා අපි සලකා බලමු සෝත විඥානයේ පිළිබඳව. අපි ඉස්සෙල්ලා පොදුවේ තමයි කිව්වේ අරමුණු ගැනීම, අරමුණු දැන ගැනීමේ ස්වභාවයටමයි කිව්වේ සෝත විඥානය කියලා. දැන් අපිට විශේෂ කරලා කියන්න පුළුවන් ශබ්ද අරමුණු ගැනීමේ, ශබ්දාරම්මන දැන ගැනීමේ ස්වභාවයට තමයි කිව්වේ සෝත විඥානය කියලා. එහෙනම් සෝත විඥානය කියන්නේ ශබ්දාරම්මන ගැනීමේ එහෙම නැත්නම් ශබ්දාරම්මන දැන ගැනීමේ ස්වභාවයටමයි කිව්වේ සෝත විඥානය කියලා. අපි පෙර වැඩසටහන් වලදී සාකච්ඡා කළා සිතට තනියෙන් පහළ වෙන්න බෑ. සිත පහළ වෙනවා නම් පහළ වෙන්නේ අවම වශයෙන් තවත් අරූපීමය වූ ධර්ම හතක්වත් සමගයි කියලා අපි සාකච්ඡා කළා. එසේනම් මෙන්න මේ සෝත විඥානය පහළ වෙනකොටත් සෝත විඥානය සමග පහළ වෙනවා ශබ්දාරම්මනේ හැපෙන ස්වභාවය. නැත්නම් අරමුණ ගන්න බෑ. එහෙනම් ශබ්දාරම්මනේ හැපෙන ස්වභාවයට කියනවා නමක් පස්සය කියලා. මේ කතා කරන්නේ සෝත විඥානය පිළිබඳවනේ. ඒ නිසා ශබ්දාරම්මනේ පිළිබඳව විතරයි දැන් සාකච්ඡා කරන්නේ. එහෙනම් ශබ්දාරම්මනේ හැපෙන ස්වභාවයට කිව්වා පස්සය කියලා. ඊට පස්සේ ශබ්දාරම්මනේ රස විඳින ස්වභාවයට කියනවා වේදනාව කියලා. ඒ වගේම තමයි ශබ්දාරම්මනේ ආකාරය ගන්නා වූ ස්වභාවය. එහෙම නැත්නම් ඒ ශබ්දාරම්මණයන්ගෙන් අන්නේ ශබ්දාරම්මණයන් වෙන්කොට හඳුනා ගැනීමේ ස්වභාවයට කියනවා සංඥාව කියලා. යම් යම් තැන්වල හඳුන්වලා තිනවා ශබ්ද සංඥා කියලා. අපි ඉදිරියේදී මේවා පිළිබඳව සාකච්ඡා කරනවා ගැඹුරින්. හොඳයි. ඊට පස්සේ ක්‍රියා කිරීමේ උත්සාහයවත් අන්‍ය ධර්මයන් උපදවන්නා වූ සහ ඒ ධර්මයන්ගේ කෘත්‍ය යොදවන ස්වභාවයට තමයි කිව්වේ චේතනාව කියලා. එහෙනම් චේතනාවත් මේ සෝත විඥානයේ සමග හට ගන්නවා. ඊට පස්සේ ශබ්දාරම්මනේ විසිර යන්නට නොදී මනාකොට පිහිටන ස්වභාවයට කියනවා ඒකාග්‍රතාවය කියලා.
සිත හා සිත සමග හටගන්න ධර්මයන්ගේ ජීවන බලය හේවත් ස්වභාවයට කියනවා ජීවිතින්ද්‍රිය කියලා. අපි පෙරදී සාකච්ඡා කළා රූපේ සම්බන්ධයෙන් ජීවිතින්ද්‍රියට කියනවා රූප ජීවිතින්ද්‍රිය කියලා. මේ නාමයේ සම්බන්ධයෙන් ජීවිතින්ද්‍රියට කියනවා නාම ජීවිතින්ද්‍රිය කියලා. ඊට පස්සේ ශබ්දාරම්මණයෙන් හිත ඉවත් වන්නට දෙන්නේ නැතුව නැවත නැවත ශබ්දාරම්මණයෙන්ම හිත යොදවන ස්වභාවයට කියනවා මනසිකාරය කියලා. එහෙනම් මෙන්න මේ සෝත විඥාණය තනියෙන් හටගන්නේ නැහැ. සෝත විඥාණය සමග අනිවාර්යෙන්ම මේ හත් දෙනා පහළ වෙනවාමයි. සිතට කියනවා චිත්ත කියලා. ඒ නිසා කියනවා මේ ධර්ම වලට චිත්තාංග කියලා. ඒ වගේම සිතට කියනවා චේත කියලා. සිත සමග හටගන්නා නිසා මේ ධර්ම වලට කියනවා චෛතසික කියලා. අපි පෙරදී සාකච්ඡා කළා මේ වගේ චෛතසික ධර්ම නැත්නම් චිත්තාංග 52ක් පවතිනවා කියලා. හැබැයි සෝත විඥානය පිළිබඳව සාකච්ඡා කරද්දී පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතින්ද්‍රිය මනසිකාරය කියන චෛතසික ධර්ම 7 පමණමයි පහළ වෙන්නේ. හොඳයි. අපි හිතනවා අභිධර්මයට ආධුනික ඔබට පැහැදිලි වන්නට ඇති මෙන්න මේ සිතත් සමග හටගන්න චෛතසික 7ක් පිළිබඳව. එහෙනම් සෝත විඥානය තනියෙන් පහළ වෙන්නේ නැහැ. පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතින්ද්‍රිය මනසිකාරය කියන ධර්ම 7ක් සමගමයි පහළ වෙන්නේ. ඒ නිසා මෙන්න මේ සෝත විඥානය සමග පහළ වෙන ධර්ම 7ක් සෝත විඥානයත් කියන මෙන්න මේ නාම ධර්ම 8ට කියනවා චිත්තෝත්පාදයක් කියලා. දැන් ඔබ මේව දන්නවා. අපි මේව සාකච්ඡා කළා පෙරදී. මේ චිත්තෝත්පාදයේ තියෙන විශේෂම ධර්මයේ තමයි සෝත විඥානය. සෝත විඥානය සහිත චිත්තෝත්පාදය වෙන නිසා කියනවා සෝත විඥාන චිත්තෝත්පාදය කියලා. එතකොට මේ චිත්තෝත්පාදයම පහළ වෙන්නේ කොහෙද? සෝත ප්‍රසාදයේ ඇසුරු කරගෙන. ආධුනිකව ඔබ පොතපත ඇසුරු කරනකොට සඳහන් වෙන්නේ සෝත විඥානය කියලා විතරයි. හැබැයි ඔබ දැනගත යුතුයි සෝත විඥානය තනියෙන් පහළ වෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම මෙන්න මේ පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතින්ද්‍රිය මනසිකාරය කියන චෛතසික 7 සමගමයි මේ සෝත විඥානය පහළ වෙන්නේ. අපි හිතනවා අභිධර්මයට ආධුනික ඔබට මනාව පැහැදිලි වෙන්නේ නැති සෝත විඥානය සහිත චිත්තෝත්පාදයේ පිළිබඳව. අභිධර්මයට ආධුනික වූ ඔබට පොතපත ඇසුරු කිරීම සඳහා පොතපතේ සඳහන් වන ආකාරයත් පැහැදිලි කරගatiya යුතු වෙනවා. එතකොට ඔබට පහසු වෙයි ඒ පොත්පත් තනිව අධ්‍යයනය කරන්නට. හොඳයි. අපි ඒ සඳහා පැහැදිලි කරන්න සෝත ප්‍රසාද රූපයත් සෝත ප්‍රසාදයේ ඇසුරු කරගෙන හටගන්න චිත්තෝත්පාදයක් තමයි මේ දක්වලා තියෙන්නේ. අපි ඒක කොටස් දෙකකට බෙදුවා. සෝත ප්‍රසාදය තනියෙන් පහළ වෙන්නේ නැහැ. සෝත ප්‍රසාදයේ පහළ වෙන්නේ මේ වගේ සෝත දශක කලාපයක් සමග කියලා මේ වෙනුවට දන්නවා. එතකොට සෝත ප්‍රසාදයේ ඇසුරු කරගෙන හටගන්න සෝත විඥානය සහිත චිත්තෝත්පාදය තමයි මේ දක්වලා තියෙන්නේ. අපි ඒක වෙන වෙනම පෙන්නුවා. අපි දැන් දන්නවා මේ සෝත ප්‍රසාදයේ තනියෙන් පහළ වෙන්නේ නැහැ. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත හතරත් වර්ණ ගන්ධ රස ඕජාත් ජීවිත රූපයත් සමගයි මෙන්න මේ සෝත ප්‍රසාදයේ පහළ වෙන්නේ. ඒ වගේම තමයි සෝත විඥානය තනියෙන් පහළ වෙන්නේ නැහැ. පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතින්ද්‍රිය මනසිකාරය කියන චෛතසික සමගයි සෝත විඥානය පහළ වෙන්නේ. පොත්පත්වල සඳහන් වෙන්නේ සෝත ප්‍රසාදය හඳුන්වද්දී සතර මහා භූතයන් විසින් උවටැන් කරන. එනම් පඨවි ආපෝ තේජෝ ආයෝ කියන මේ ධර්ම හතර පිළිබඳව තමයි එතනදී විස්තර වෙන්නේ. ඊට පස්සේ කියනවා ජීවිතින්ද්‍රිය විසින් පාලනය කරනු ලබන. අපි දන්නවනේ ජීවිතින්ද්‍රිය රූපය කියන්නේ මොකද්ද? කර්මජ රූප පාලනය කරන පරම්පරාව පවත්තන ජීවන බලයට තමයි කිව්වේ ජීවිත රූපය කියලා. එහෙනම් ජීවිතින්ද්‍රිය රූපය ගත්තන් පස්සේ මෙන්න මේ සෝත ප්‍රසාදය පාලනය කරනු ලබනවා. ඊට පස්සේ වර්ණ ගන්ධ ආදීන් විසින් පිරිවරණ ලදුව. වර්ණ ගන්ධ රස ඕජා පිළිබඳව තමයි ඒ කියලා තියෙන්නේ. එහෙනම් කර්මය හේතු කරගෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන් නිසා උපන් විශේෂෝපයට තමයි කිව්වේ සෝත ප්‍රසාදය කියලා. තවදුරටත් කියනවා ශබ්ද රූපයන්ගේ ඡායාව ගෝචර කරගනිමින් සෝත විඥානයන්ගේ පහළවීමට නිස්සය වශයෙන් උපකාර වන්නේ. අභිධර්ම ග්‍රන්ථ අධ්‍යයනය කරනකොට මේ විදිහට තමයි සඳහන් වෙලා තියෙන්නේ. එතකොට ඒ ග්‍රන්ථයේ තියෙන අදහස හොඳින් පැහැදිලි වෙන්න අවශ්‍ය නිසායි අපි මේ විදිහට වෙන් කරලා කඩලා පැහැදිලි කරේ. අභිධර්මයට ආධුනික ඔබට පැහැදිලි වන්නට ඇතයි සිතනවා සෝත ප්‍රසාදයේ පිළිබඳව. ශබ්දය කියන්නේ මොකක්ද කියලා අපි දල අවබෝධයක් ලබා ගත්තා. ඊට පස්සේ සෝත ප්‍රසාදය කියන්නේ මොකක්ද කියලා යම් දල අවබෝධයක් ලබා ගත්තා. හොඳයි. අපි තවදුරටත් සෝත ප්‍රසාදය පිළිබඳවත් ශබ්ද රූපය පිළිබඳව සලකා බලමු. ශබ්ද රූපය කියලා කියන්නේ සෝත ප්‍රසාදයට ගෝචර වන සතර මහා භූතයන් නිසා උපන් ඝාන්ටාර බෙර වීණා ආදී හඬට කියනවා ශබ්දය කියලා. ඒ වගේම තමයි ශබ්ද රූපයන්ගේ ඡායාව ගෝචර කර ගනිමින් සෝත විඥානයේ පහළ වීමට උපකාර වන කර්මය හේතු කරගෙන සතර මහා භූතයන් නිසා උපන් විශේෂෝපයට තමයි කිව්වේ සෝත ප්‍රසාදය කියලා. හොඳයි. එසේනම් මේ ශබ්දය ගත්තයින් පස්සේ ශබ්දයේ ඡායාව සෝත ප්‍රසාදයට ගෝචර වෙනවා. එහෙම නැත්නම් ගොදුරු වෙනවා. සෝත ප්‍රසාදයට ගෝචර වෙන නිසා කියනවා ශබ්ද රූපයට ගෝචර රූපයක් කියලා.
ඒ වගේම තමයි මෙන්න මේ සෝත ප්‍රසාදය ශබ්ද රූපය ගෝචර කරගන්න නිසා නැත්නම් ශබ්ද රූපය ග්‍රහණය කරගන්න නිසා කියනවා ගෝචරග්‍රාහික රූපයක් කියලා. ඒ කියන්නේ ගෝචර රූපය ග්‍රහණය කරගන්න හින්දා ගෝචරග්‍රාහික රූපයක් කියලා. අවකාශය හේතු කරගෙන දුර තියෙන ශබ්ද ඇවිල්ලා සෝත ප්‍රසාදයේ හැපෙන නිසා කියනවා සෝත ප්‍රසාදයේ අසම්ප්‍රාප්ත ගෝචරග්‍රාහික රූපයක් කියලා. මේක තව නමකින් හඳුන්වනවා අසම්ප්‍රාප්ත විෂයග්‍රාහක රූප කියලා. විවිධ ග්‍රන්ථයන්ගේ හඳුන්වලා තියෙන්නේ සමහර ඒවා කියනවා අසම්ප්‍රාප්ත ගෝචරග්‍රාහික රූප කියලා. සමහර තැන්වල විස්තර කරලා තියෙනවා අසම්ප්‍රාප්ත විෂයග්‍රාහක රූප කියලා. අපි හිතනවා ආධුනික ඔබට මනා පැහැදිලි වෙන්නේ නැති ශබ්දය සහ සෝත ප්‍රසාදයේ පිළිබඳව. හොඳයි. තවදුරටත් අපි ශබ්ද රූපය පිළිබඳව සාකච්ඡා කරමු. ශබ්ද කලාපයට සම්බන්ධ වන රූප පරමාර්ථයෝ ඉතා සියුම් වෙති. එහෙනම් ශබ්ද නවක කලාප හටගත්තට අතිශය සියුම්. මේ ශබ්ද නව කලාපය ගත්තයින් පස්සේ මේ ශබ්ද නව කලාපයේ මේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා කියන ධර්මත් ඉතා සියුම්. ඒ වගේම තමයි ආකාශ ගතික වෙති. ශබ්ද කලාපයන්ගේ ඇති වර්ණ රූපයේද ඇසට ගෝචර නොවේ. ශබ්ද නවක කලාපයන්ගේ වර්ණය ප්‍රකට නැහැ. අප්‍රකටයි. අතිශය සියුම්. ශබ්දයම තමයි ඒවයි ප්‍රකට වෙන්නේ. ඔබට පැහැදිලි ඇතයි අප සිතනවා. ඊට පස්සේ ඔබට ගැටලුවක් එන්නට පුළුවන් කොහොමද මේ ශබ්ද නානත්වයක් ඇති වෙන්නේ? ඒ කියන්නේ විවිධාකාර වූ ශබ්ද ඇති වෙන්නේ කියලා. ගැටෙන මහා භූතවල සහ වෙන්වන මහා භූතවල ස්වභාවය අනුව ශබ්ද නානත්වයක් ඇති වේ. ඒ කියන්නේ දැන් බෙරයක් ගත්තන් පස්සේ බෙරේ තියෙන රූප කලාපයන්ගේ විවිධත්වය සහ අතේ තියෙන රූප කලාපයන්ගේ විවිධත්වය. එතකොට මේ ගහද්දී ඝට්ටණය වීම නිසා හටගන්න රූපයන්ගේ නානත්වය නිසා බෙරේට දාලා තියෙන හැම මාරු කරොත් ඒ ශබ්දය වෙනයි. වෙන හැමක් මාරු කරොත් ඒ ශබ්දය වෙනයි. මේ අත් දෙක ඝට්ටණය කරොත් ඒ ශබ්දය වෙනයි. එතකොට මේ නානත්වයක් ඇති වෙන්නේ ඒ ඝට්ටණය වෙන ඒ ගැටෙන එහෙම නැත්නම් වෙන්වන රූපයන්ගේ නානත්වය අනුව. අපි හිතනවා ඔබට පැහැදිලි වන්නට ඇති කියලා. ඒ වගේම තමයි එක් ශබ්ද කලාපයක තියෙන්නේ එක ශබ්දයයි. තව රූප කලාපයක තියෙන්නේ තව ශබ්දයක්. තව රූප කලාපයක තියෙන්නේ තව ශබ්දයක්. එහෙම ගත්තාම අපි හිතමු බෙරේ හඬ, ගිටාර එකේ හඬ, තබ්ලාවේ හඬ ආදී විදිහට රූප කලාප විවිධයි. එතකොට මේ හටගන්න රූප කලාප බොහෝ ප්‍රමාණයක් පහළ වුණාට එක රූප කලාපයක පවතින්නේ එක ශබ්දයයි. විවිධාකාර කෝටි ගණනක් වූ ශබ්ද කලාපයන්ගේ ඡායාව එක් ශබ්දයක් හැටියට සෝත ප්‍රසාදයට පැමිණේ. ඒ කියන්නේ අපි ගීතයක් ශ්‍රවණය කරොත් ගීතේ කටහඬ ඇහිලා පස්සේ ගිටාර එක ඇහෙනව නෙමෙයි, පස්සේ බෙර හඬ ඇහෙනව නෙමෙයි, පස්සේ තබ්ලා හඬ ඇහෙනව නෙමෙයි. එහෙනම් වෙන්නේ ඒ ගීතයත්, ගිටාර එකේ ශබ්දයත්, තබ්ලාවේ ශබ්දයත් ඒ සියලුම ශබ්ද අපිට ඇහෙන්නේ එක විට. විවිධාකාර කෝටි ගණනක් වූ ශබ්ද කලාපයන්ගේ ඡායාව එක් ශබ්දයක් හැටියට සෝත ප්‍රසාදයට පැමිණෙනවා. එහෙනම් එක ශබ්ද නව කලාපයක ශබ්දය විතරක් නෙවෙයි සෝත ප්‍රසාදයට ගෝචර වෙන්නේ ශබ්ද රූප බොහෝ ප්‍රමාණයක් කෝටි ප්‍රකෝටි ගණනක ශබ්ද එක ශබ්දයක් විදිහට සෝත ප්‍රසාදයට පැමිණෙනවා. ඔබට පැහැදිලි වන්නට ඇතයි අප සිතනවා. ඒ වගේම තමයි සෝත ප්‍රසාදයට පැමිණීමෙන් සෝත විඥානයයි කියනු ලබන හඬ දැනගන්නා වූ සිත පහළ වේ. එයට ඇසීමේයිද කියනු ලැබේ. යම් කෙනෙක් කියනවා නම් මට ඇහුණා කියලා ඒ කියලා තියෙන්නේ ප්‍රසාදය ගැන නෙමෙයි. සැබවින්ම කතා කරලා තියෙන්නේ විඥානය පිළිබඳව. ඒ සිත පහළ වුණේ නැත්තම් අපිට ඒ ඇහිම වෙන්නේ නැහැ. එහෙනම් ඒ විඥානයේ පහළ වීමටමයි කියන්නේ ඇසුණා කියලා. එහෙනම් විවිධාකාර වූ ශබ්ද බොහෝ ප්‍රමාණයක් ඇවිල්ලා සෝත ප්‍රසාදයේ වැදිලා සෝත විඥානය පහළ වෙනවා සෝත ප්‍රසාදය ඇසුරු කරගෙන. සියලු ශබ්දයන්ට කියනවා ශබ්දාරම්මන කියලා. කෝටි ප්‍රකෝටි ගාණක් වූ ශබ්දාරම්මන එක ශබ්දාරම්මනයක් විදිහට සෝත ප්‍රසාදයේ හැපිලා තමයි සෝත විඥානය පහළ වෙන්නේ. ඔබට පැහැදිලි ඇතයි අප සිතනවා. හොඳයි. ඒ වගේම තමයි ශබ්දය ඇතිවීමට හේතු වන දෙයක් සිදු වූ කලෙහි ශබ්දය සහිත රූප කලාප බොහෝ ප්‍රමාණයක් පහළ වේ. ශබ්ද කලාප ප්‍රමාණය අඩු වන තරමට ශබ්දයේ කුඩා වන අතර ශබ්ද කලාප ප්‍රමාණය අධික වන තරමට මහා ශබ්ද ඇතිවන්නේය. එහෙනම් මේ කියලා තියෙන්නේ අපි හිතමු ලී කැබැල්ලක් යන්තම් තට්ටු කරනවා. තට්ටු කරනකොට කුඩා ශබ්දයක් තමයි හටගන්නේ. ඒ කුඩා ශබ්දයක් කියලා කියන්නේ මෙතන පහළ වෙන ශබ්ද නවක කලාප ප්‍රමාණය බොහෝ අඩුයි. ශබ්දයේ සහිත රූප කලාප ප්‍රමාණය බොහෝ අඩුයි නම් එතන කුඩා ශබ්දයක් තමයි ඇති වෙන්නේ. ඒ වගේම තමයි ශබ්දයේ සහිත රූප කලාප බොහෝ ප්‍රමාණයක් පහළ වෙනවා නම් අන්න එතන මහා ශබ්දයක් හට ගන්නවා. ශබ්දයේ සහිත රූප කලාප අඩු ප්‍රමාණයක් පහළ වෙනවා නම් කියන කුඩා ශබ්දයක් කියලා. ශබ්දයේ සහිත රූප කලාප බොහෝ ප්‍රමාණයක් පහළ වෙනවා නම් කියනවා මහා ශබ්දයක් කියලා. අපි හිතනවා ඔබට පැහැදිලි වන්නට ඇති කියලා. හොඳයි. ඒ වගේම තමයි සෑම ශබ්ද රූපයක්ම සෝත ප්‍රසාදයට ගෝචර වෙන්නේ නැහැ. එහෙනම් අපි සලකා බලමු
සෝත ප්‍රසාදයට ශබ්ද රූප ගෝචර නොවන අවස්ථා මොනවද කියලා. සෝත ප්‍රසාදයකට යම් ශබ්ද රූපයක් ගෝචර කරගන්න පුළුවන් දුරක් තියෙනවා. ඒ වපසරියට කියනවා සෝතපතේ කියලා. ඒ සෝතපතෙන් එහාට තියෙන ශබ්ද සෝත ප්‍රසාදයට ගෝචර වෙන්නේ නැහැ. උදාහරණයක් ගත්තොත් වෙනත් ප්‍රදේශයක ඇතිවන ශබ්දයක් අපිට ඇහෙන්නේ නැහැ. කොළඹ සිටින පුද්ගලයෙකුට ඔහුගේ සෝත ප්‍රසාදයට අනුරාධපුරයේ පත්වෙන රතිඤ්ඤයක සද්දය ගෝචර වෙන්නේ නැහැ. බස් රථයක ශබ්දය ඇහෙන්නේ නැහැ. නලාහඬක ශබ්දය ඇහෙන්නේ නැහැ. එයාගේ සෝත පතේ ඉක්මවා ගිහිල්ලා තමයි ඒ ශබ්දය ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා මේ සෝත ප්‍රසාදයට ගෝචර වෙන සීමාව සෝත පතේ ඉක්මවා ගිහිල්ලා නම් ඒ ශබ්දය ගෝචර වෙන්නේ නැහැ. දෙවෙනි ආකාරය තමයි අහන සීමාව තුල ශබ්දය හටගත්තත් ශබ්දය කුඩා නම් ඒ ශබ්දයත් මේ ප්‍රසාදයට ගෝචර වෙන්නේ නැහැ. උදාහරණයක් ගත්තොත් උකුණන්ගේ හඬ, කූඹින්ගේ හඬ ආදී ශබ්ද සෝත ප්‍රසාදයට ගෝචර වෙන්නේ නැහැ. තුන්වෙනි අවස්ථාව තමයි සෝත පතේට එපිට හෝ මෙපිට හෝ සමහර ශබ්ද රූප අප්‍රකටයි. දෙවියන්ගේ ශබ්ද සහ പ്രേත ආදී කොට්ටාශයන්ගේ ශබ්දයන් සෝත ප්‍රසාදයට ගෝචර කරගන්න පුළුවන් හැකියාවක් නැහැ. වර්තමාන විද්‍යාවට අනුව ගත්තෙන් පස්සෙත් මිනිස් කනක ශ්‍රවණ පරාසය හර්ට්ස් 20ත් හර්ට්ස් 20000ත් අතර පරාසයකින් තමයි ශබ්ද තරංග මිනිස් කනකට ගෝචර වෙන්නේ. ශබ්දය කියන්නේ ධ්වනි තරංගයක් විදිහට තමයි විස්තර වෙලා තියෙන්නේ. එහෙනම් හර්ට්ස් 20ට වඩා අඩු සංඛ්‍යාත සහිත ශබ්ද තරංග කනට ශ්‍රවණය වෙන්නේ නැහැ. ඒ වගේ තමයි හර්ට්ස් 20ට වඩා වැඩි සංඛ්‍යාතයකින් යුත් ශබ්ද තරංගත් මේ කනට ශ්‍රවණය වෙන්නේ නැහැ. එහෙනම් ශ්‍රවණ පරාසය තුළ 20ත් 20000ත් අතර තමයි වර්තමාන විද්‍යාවට අනුව ගත්තත් මිනිස් කනකට ශ්‍රවණ පරාසය වෙන්නේ. නවීන විද්‍යාවට අනුවත් අපේ මිනිස් කනට ශ්‍රවණය නොවන ශබ්දයක් තියෙනවා. එසේනම් පියවි මිනිස් කනින් ඇසිය නොහැකි, ඒ කියන්නේ සෝත ප්‍රසාදයට ගෝචර නොවන දුර වූද ළඟ වූද සියුම් වූද ශබ්ද ඇසීමට දිව්‍ය සෝත අභිඥාව උපදවාගත් යෝගාවචරයාට හැකියාව ලැබේ. මේ දිබ්බ සෝත අභිඥාව පිළිබඳව අපි ඉදිරියේදී සාකච්ඡා කරනු ලබනවා. දිබ්බ සෝත අභිඥා චිත්ත වීති යටතේ එය මනාව විස්තර කරනු ලබනවා. එහෙනම් දිබ්බ සෝත අභිඥාව උපදවපු යෝගාවචරයෙකුට හැකියාව තියෙනවා දුර වූ හෝ ළඟ වූ හෝ සහ සියුම් වූ ඕනෑම ශබ්දයක් අරමුණු කරන්නට. හොඳයි, අපිට දැන් අවබෝධයක් තියෙනවා සෝත දශක කලාපය පිළිබඳව සහ ශබ්ද නවක කලාපය පිළිබඳව. අපි ඊළඟට සලකා බලමු මෙන්න මේ සෝත ප්‍රසාදය සහිත සෝත දශක කලාපයේ පිහිටීම පිළිබඳව. මේ පිළිබඳව ධම්ම සංගණී ප්‍රකරණ අට කතාවේ රූපකාණ්ඩ වර්ණනාවේ 361 වෙනි පිටුවේ සඳහන් වෙනවා සසම්බාර කන් බිල තුල ඇති තඹ ලොම් සමූහයකින් කළ ඇඟිලි වෙලුමක සටහන් ඇති පෙදෙසක තමයි මෙන්න මේ සෝත ප්‍රසාදයන් පැතිරලා පවතිනවා කියලා කියන්නේ. එසේනම් අපි තව දුරටත් සෝත දශක කලාපයේ පිහිටීම පිළිබඳව සලකා බලමු. කන් සිදුර තුල තඹවන් සියුම් ලොම් ඇති මුදුවකට බදු සටහන් ඇති තැනක සෝත ප්‍රසාද සෝත දශක කලාප පිහිටා තිබේ. එසේනම් මේ කියන්නේ කනේ සටහන ගත්තෙන් පස්සේ කන් බිල තුල කන් සිදුර තුල තියෙනවා කියනවා තඹවන් සියුම් ලොම් සහිත ඇඟිලි මුදුවකට බඳු සටහන් ඇති තැනක තමයි පිහිටලා තියෙනවා කියලා කියන්නේ සෝත දශක කලාපයන්. එසේනම් වර්තමාන විද්‍යාවට අනුව අපි සලකා බලමු මෙන්න මේ කන පිළිබඳව. හොඳයි, කන පිහිටලා තින්නේ මේ හිස් කබල ගත්තෙන් පස්සේ මේ දෙපැත්තේ තියෙනවා සිදුරු දෙකක්. සිදුර සහිතව තියෙන මේ අස්තියට කියනවා නම කර්ණ ශංක අස්තිය කියලා. මේ කන් පෙත්ත තමයි අපිට එළියෙන් පේන්නේ. කන පිහිටලා තියෙන්නේ මේ කර්ණ ශංක අස්තිය ඇතුලේ. මෙන්න මේ ආකාරයෙන් තමයි කනේ හරස් කඩක් බැලුවාම හරස් කඩ පෙනෙන්නේ. මෙන්න මේ සම්පූර්ණ කනට කියනවා සම්මුති කන හේවත් සසම්බාර සෝතය කියලා. අපි එසේනම් සලකා බලමු කනේ හරස් කඩක් අරගෙන වර්තමාන විද්‍යාවට අනුව කනේ පිහිටීම සහ ශබ්දය ශ්‍රවණය වන ආකාරය පිළිබඳව. කන ගත්තයින් පස්සේ කන කොටස් තුනකට බෙදෙනවා. ඒ තමයි බාහිර කන, මැද කන සහ ඇතුළු කන කියලා. ශබ්දය ඇවිල්ලා වදිනවා කියනවා මෙන්න මේ කන් බෙරය කියන්නේ මේ කොටසට. මේකට කියනවා විද්‍යාත්මක නාමය කර්ණ පටහා පටලය කියලා. විද්‍යාත්මකව කියන්නේ ශබ්දය ධ්වනි තරංගයක් කියලා. කන් සිදුර තමයි මේ පෙන්වලා තින්නේ. එතකොට මේ කර්ණ පටහා පටලය විශාලනය කරලා මෙතන දක්වලා තිනවා ඉදිරියෙන් බැලුවෙන් පස්සේ මෙන්න මේ හැඩයට තමයි කර්ණ පටහා පටලය පේන්නේ, නැත්නම් කන් බෙරේ පේන්නේ. ඒ වගේම තමයි මැද කන අරගෙන අපි විස්තර කිරීමේ පහසුව සඳහා මෙන්න මෙතෙන්ට ගත්තා. විශාල කළා. එතකොට මේ මැද කන කියන්නේ කර්ණ අස්තිකාවලට. එතකොට
කර්ණ අස්තිකා කොටස් 3කට බෙදෙනවා. කන් බෙරය සමග තියෙන අස්තිකාවට කියනවා මුද්දරිකාව කියලා. ඊට පස්සේ සම්බන්ධ වෙලා තියෙන අස්තියට කියනවා නිගාතිය කියලා. ඊළඟ අස්තියට කියනවා දරණකය කියලා. ඕලාකාර හැඩයකින් යුක්ත විවරයක් මෙන්න මෙතන තියෙනවා. ඒ විවරයට තමයි සම්බන්ධ වෙන්නේ දරණකය. එතකොට මේ කියලා තින්නේ මැද කන පිළිබඳව. ඊට පස්සේ ඇතුළු කන පිළිබඳව විස්තර කරනවා. මේකට කියනවා කර්ණ ශංකය කියලා. මෙන්න මේ කර්ණ ශංකය තමයි මේ පල්ලෙහාට ගත්තේ ඔබට පැහැදිලි කිරීමේ පහසුව සඳහා. කර්ණ ශංකය ගත්තයන් පස්සේ අර්ධ චක්‍රාකාර නාල 3ක් තියෙනවා. ඒකෙන් තමයි අපේ මේ සමබරතාවය ආරක්ෂා වෙන්නේ. ගුළු බෙල්ලේ කටුව හැඩයට තමයි මෙන්න මේ කර්ණ ශංකය පවතින්නේ. මෙන්න මේ කියන එක නාලයක් විතරක් කපලා එළියට ගත්තයින් පස්සේ හරස් කඩේ තියෙනවා නාල 3ක්. උඩ නාලය, මැද නාලය සහ යට නාලය කියලා කොටස් 3ක් තියෙනවා. ඒ උඩ නාලයට කියනවා කර්ණාලින්ද කුටීරය කියලා. ඒ වගේම තමයි යට නාලයට කියනවා පටහක කුටීරය කියලා. ඒ වගේම තමයි මැද නාලයට කියනවා කර්ණ ශංක කුටීරය කියලා. මේ වැදගත්ම කොටස තමයි මෙන්න මේ මැද කුටීරය. එතකොට මේ මැද කොටසට කියනවා කර්ණ ශංක කුටීරය කියලා. එතකොට මේ කර්ණාලින්ද කුටීරය තුලත් කර්ණ ශංක කුටීරය තුලත් පටහක කුටීරය තුලත් හිස්ස නෙමේ තියෙන්නේ තරලයක් පිරීලා තියෙන්නේ. අන්නේ තරලය හඳුන්වනවා උඩ කුටීරයේ තියෙන තරලය හඳුන්වනවා පරිවසා තරලය කියලා. එහෙනම් පරිවසා තරලයෙන් තමයි උඩ කුටීරය. එහෙම නැත්නම් කර්ණාලින්ද කුටීරයේ පිරලා තින්නේ. අන්තවසා තරලයෙන් තමයි මැද කුටීරයේ පිරලා තියෙන්නේ. පටහක කුටීරයේ හේවත් යට කුටීරයේ පරිවසා තරලයෙන් තමයි පිරලා තින්නේ. හොඳයි. මෙන්න මේ කොටස තමයි වැදගත්ම කොටස. මේකට කියනවා කෝටි අවයවය කියලා. එතකොට ඒක තමයි මේ විශාලනය කළා මෙතනින් දක්වලා තියෙන්නේ. බැසියර් පටලය තමයි යටින් තියෙන්නේ. එතකොට උඩ තියෙනවා ටෙක්ටෝරියල් පටලය. ඒ වගේම තමයි ශ්‍රවණ ප්‍රතිග්‍රාහක සෛල පිහිටලා තියෙන්නේ මෙන්න මේ ස්ථානේ. මෙන්න මේ සෛලවල ඉහළින් තියෙනවා ශ්‍රවණය ප්‍රතිග්‍රහණය කරගන්න පුළුවන් සියුම් ලොම්. එතකොට මෙන්න මේ සෛලය ගත්තාම සෛලයේ උඩ තඹුවන් සියුම් ලොම් හැඩයෙන් තමයි මෙන්න මේ කොටස පවතින්නේ. ශ්‍රවණ ප්‍රතිග්‍රහ සෛල කොටස් දෙකකට බෙදෙනවා. මෙන්න මේ පැත්තේ තියෙන එකට කියනවා පිටත ප්‍රතිග්‍රහ සෛල කියලා. ඇතුල් පැත්තට තියෙන එකට කියනවා අභ්‍යන්තර ශ්‍රවණ ප්‍රතිග්‍රහ සෛල කියලා. එහෙනම් පිටත ප්‍රතිග්‍රහ සෛල සහ ඇතුළත ප්‍රතිග්‍රහ සෛල වලින් තමයි මෙන්න මේ කොටස සකස් වෙලා තියෙන්නේ. පිටත ශ්‍රවණ ප්‍රතිග්‍රහ සෛල තමයි මේ පහලින් දක්වලා තියෙන්නේ. ඒ වගේම තමයි අභ්‍යන්තර ප්‍රතිග්‍රහ සෛල තමයි මේ ඉහළින් දක්වලා තියෙන්නේ. එහෙනම් අභ්‍යන්තර ප්‍රතිග්‍රහ සෛල තියෙනවා කියනවා 3500ක් පමණ. පිටත ප්‍රතිග්‍රහ සෛල තියෙනවා කියනවා 20000ක් පමණ. ඒ වගේම තමයි මෙන්න මේ කිව්වේ නාලය ඇතුළේනේ. එතකොට ඒ කර්ණ ශංකය පිහිටලා තින්නේ මෙන්න මේ වගේ රවුන්ඩ් තමයි ඇකිල්ල ගිහිල්ලා තියෙන්නේ. ශබ්ද සංවේදන පවතින්නේ මෙන්න මේ කියන ස්ථානේ. එතකොට මේ සෛල වලින් තමයි වර්තමාන විද්‍යාවට අනුව මෙන්න මේ ශ්‍රවණය සිද්ධ වෙනවා කියලා කියන්නේ. ශ්‍රවණ ප්‍රතිග්‍රහ සෛල කියන්නේ මේ ටික නිසා වර්තමාන විද්‍යාවට ගලපලා බැලුවොත් එහෙනම් මේ ටිකේ විය යුතුයි සෝත ප්‍රසාද පැවතිය යුත්තේ. මුලින්ම කන් පෙත්ත මගින් ශබ්ද තරංග එකතු කරගනු ලබනවා. එකතු කරගත් ශබ්ද තරංග බාහිර ශ්‍රවණ නාලය ඔස්සේ කර්ණපටහා පටලයේ හෙවත් කන් බෙරය වෙත සම්ප්‍රේෂණය කරනු ලබනවා. ශබ්ද තරංගවලට අනුව කර්ණපටහා පටලය මත කම්පන තරංග ඇති වෙනවා. මේ කර්ණපටහා පටලය හේතුකාකාරයි. එයට මුද්ගරිකාව බැදී පවතිනවා. එයට නිගාතියක් ධර්ණකයක් පිළිවෙලින් සම්බන්ධ වෙනවා. කර්ණපටහා පටලය කම්පණය වන විට මුද්ගරිකාවත් නිගාතියක් ධර්ණකයක් පිළිවෙලින් කම්පණය වෙනවා. ධරණකය කෙලවර සම්බන්ධ වන්නේ ඇතුල් කනත් මැද කනත් වෙන් කරන බිත්තියේ තියෙන අණ්ඩාකාර ගවාක්ෂය කියන කුඩා පටලයටයි. ධරණකය ක්‍රියාත්මක වන්නේ හරියට පිස්ටනයක් ආකාරයෙන්ුයි. ඇතුල් කනේ පිරලා තියෙන තරලවල කම්පන තරංග ඇති කරන්නේ ධර්ණකයේ ක්‍රියාකාරීත්වය මගින්. මේ ඇතුල් කනේ අස්තිමය ආවරණය ඇතුලින් නිල් පාටින් පෙන්ලා තියෙන ආකාරයට සියුම් පටක කොටස් පිහිටනවා. ඒ පටකවල පිරලා තියෙන්නේ තරලයක්. මේ කොළ පාටින් පෙන්වන දගර ගැසුණු ප්‍රදේශය හඳුන්වනු ලබන්නේ කර්ණ ශංකය කියලා. ධර්ණකය අණ්ඩාකාර ගවාක්ෂය හරහා ඇති කරන තරංග ඇතුළේ ඇති තරලය හරහා ගමන් කරලා ආපහු මැද කන වෙත සම්ප්‍රේෂණය වෙනවා අණ්ඩාකාර ගවාක්ෂයට පහළින් තියෙන ගෝලාකාර ගවාක්ෂය මගින්. කර්ණ ශංක නාලය පවතින කොටස ගත්තයින් පස්සේ එම නාලය උඩ නාලය සහ යට නාලය කියන නාල දෙකෙන් සමන්විත වෙන අතර මැද රෝස පාටට පෙනෙන කොටසට මැද නාලය ලෙසින් හඳුන්වනවා. දැන් මේ පෙනෙන්නේ
කර්ණ ශංකයේ හරස් කඩ. මෙමගින් පැහැදිලිව පේනවා නාල තුන පිහිටලා තියෙන ආකාරය. මේ ආකාරයට එක කොටසක් විශාලනය කරලා ගත්තයින් පස්සේ මෙම උඩු නාලය හඳුන්වනවා කර්ණාලින්ද කුටීරය කියලා. එය පිරීපවතින්නේ පරිවසා තරලයෙන්. යටි නාලය හඳුන්වනු ලබනවා පටාක කුටීරය කියලා. එයද පිරී පවතින්නේ පරිවසා තරලයේ. මැද නාලය හඳුන්වනු ලබනවා කර්ණ ශංක කුටීරය කියලා. එය පිරී පවතින්නේ අන්තෝවසා තරලයෙන්. ශබ්ද තරංග කර්ණාලින්ද කුටීරයේ පවත්නා පරිවසා තරලය කම්පනය කරමින් පටහක කුටීරයේ පවතින පරිවසා තරලය කම්පනය කරමින් සම්ප්‍රේෂණය වනු ලබනවා. මෙම කොළපාටින් පෙන්වන කෝටි අවයවය ශබ්දය ශ්‍රවණය කිරීමේදී ඉතා වැදගත්ම කාර්යය සිදු කරනු ලබනවා. එහි සැකැස්ම සලකා බලමු. මෙසේ කෝටි අවයවය විශාලනය කර බැලුවයින් පස්සේ ශබ්ද සංවේදී සෛල විශාල ප්‍රමාණයක් එහි අන්තර්ගත වෙනවා. මෙසේ නාලයන්ගේ පවතින තරලයන් කම්පනය වීම නිසා ශ්‍රවණයට සංවේදී රෝම සහිත සෛලයන් පවතින රෝම ටෙක්ටෝරියල් පටලයේ ගැටීම නිසා ඇතිවන කම්පනය හේතු කරගෙන එම ශබ්දයට සංවේදී සෛලයන්ගෙන් පිටවන ආවේගය මොළය දක්වා ගමන් කර මොළය මගින් එම ශබ්දය හඳුනා ගන්නා බව වර්තමාන විද්‍යාව මගින් විස්තර කරනු ලබනවා. අපි හිතනවා ආධුනික වූ ඔබට මේ වීඩියෝ දර්ශන මගින් පැහැදිලි කරනු ලැබූ විද්‍යාත්මකව කණෙහි ක්‍රියාකාරීත්වය පිළිබඳව පැහැදිලි වන්නට ඇති කියා. හොඳයි. මෙන්න මේ ස්ථානයේ ඒ කියන්නේ කන් බිල තුල මුදුවක් බඳු ප්‍රදේශයක මෙන්න මේ කන් බිලේ කන් බෙරේ අසල කර්ණ පටහා පටලේ අසල මෙන්න මේ විදිහට කන් බිත්තිවල මෙන්න මේ කියන තඹවන් සියුම් ලොම් සහිත කොටස පිහිටලා තියෙනවා වගේ තමයි අටකථා විස්තරයට අනුව පැහැදිලි වෙන්නේ. හේතුව තමයි ශබ්දයේ තිබූ තැන මිදන් තමයි සෝත ප්‍රසාදය ගෝචර කරගන්නේ. ඒ නිසානේ අපි කිව්වේ අසම්ප්‍රාප්ත ගෝචරග්‍රාහික රූප කියලා. ඒ කියන්නේ ගෝචර කරගන්නේ අසම්ප්‍රාප්තව. සම්ප්‍රාප්ත වෙන්නේ නැතිව. ශබ්ද රූපය හට ගන්නවත් එක්කම ඊට අනුරූපව සෝත ප්‍රසාදෙත් මෙන්න මේ කියන ශබ්ද ඡායාව වැඩි යුතුයි. මෙතන තිබුණොත් අවකාශයට විවෘත වෙලා තමයි සෝත ප්‍රසාද රූපය පවතින්නේ. එහෙනම් සෝත ප්‍රසාදයට ශබ්දය එහෙම පැවතුනොත් ගෝචර කරගන්නට පුළුවන්. එසේනම් කනේ විද්‍යාත්මකව පැහැදිලි කරන කොටස ගත්තාම අවකාශය ඇසුරු කරගෙන නෙවෙයි මෙතන ඇවිල්ලා වදින්නේ. මේ කර්ණ පටහා පටල එහෙම නැත්නම් කන් බෙරේ හරහා වැදිලා තමයි මේ චලනයක් වෙලා තමයි ශ්‍රවණ ප්‍රතිග්‍රහ සෛල පවතින තැනට යන්නේ. ඒ නිසා මෙතන සෝත ප්‍රසාද කියලා කියන්න අපහසුයි මෙන්න මේ හේතුව කරන කොටගෙන. ඔබට පැහැදිලි ඇති. කන් බෙරේ කියන එකත් නෙමෙයි. මොකද මුදුවක් බඳු නැහැනේ බෙරය. ඒතර මුදුවක් බඳු ප්‍රදේශයක් කියලා කියන්නේ මෙන්න මේ ශ්‍රවණ නාලයේ අග කොටස වෙන්නට පුළුවන්. මෙන්න මේ අට කතා විස්තර කරන්නේ. ධර්මයේ විස්තර වෙලා තියෙන ආකාරයෙන් මම මෙතන ඇනිමේෂන් එක සකස් කරන්නට යෙදුණා. සෝත ප්‍රසාද කිහිපයක් අපි විශාලනය කරලා ගත්තොත් ඉපදෙනවා බිඳෙනවා. අපි දන්නවා නිරූප කලාපයේ ආයු කාලය චිත්තක්ෂණ 17යි කියලා. ක්ෂණ 51යි. චිත්තක්ෂණ නම් චිත්තක්ෂණ 17යි. එහෙනම් චිත්තක්ෂණ 17ක් පාසා ඉපති බිඳ යනවා මෙන්න මේ සෝත දශක කලාප. බොහෝ සෝත දශක කලාප ප්‍රමාණයක් පහළ වුණාට ඒ සෝත දශක කලාපෙන් එක සෝත දශක කලාපයක සෝත ප්‍රසාදය ඇසුරු කරගෙන තමයි සෝත විඥානය පහළ වෙන්නේ. එතකොට අපි දැන් පෙරදී කිව්වා ශබ්ද රූප බොහෝ ප්‍රමාණයක් එක සෝත ප්‍රසාදයකට ගෝචර වෙනවා. ඒ ගෝචර වෙන ශබ්ද රූප අරමුණු කරගෙන තමයි සෝත විඥානය පහළ වෙන්නේ. අපි හිතනවා ඔබට මේ පිළිබඳව පැහැදිලි වෙන්නට ඇති කියලා. හොඳයි. හොඳයි දැන් අපි සාකච්ඡා කරානේ සීනුවක් නාද කරනකොට රූප කලාප එකට ගැටෙනවා. ගැටීම නිසා හටගන්නවා ශබ්ද නවක කලාප. එහෙනම් ශබ්දයේ සහිත රූප කලාපයක් පහළ වුණාම ඒක එතන තියෙද්දිම ශබ්දයේ ඡායාව මෙන්න මේ සෝත ප්‍රසාදයට ගෝචර වෙනවා. අපි දැන් සාකච්ඡා කරගෙන ආවෙත් මෙන්න මේ ආකාරයට. එතකොට තියෙන තැන ඉඳලමනේ සෝත ප්‍රසාදේ වදින්නේ. ඒ නිසානේ අපි කිව්වේ අසම්ප්‍රාප්ත කියලා. සම්ප්‍රාප්තව නෙමෙයි අසම්ප්‍රාප්තව. පාලි අට කතාවේ සහ විසුද්ධි මාර්ගයේ දක්වලා තියෙන ක්‍රමය තමයි අපි මේ වැඩසටහනේ මුල ඉඳලම සාකච්ඡා කරගෙන ආවේ. දැන් මේ විවිධ මත පිළිබඳව සාකච්ඡා කරන්නේ අභිධර්මයේ පිළිබඳව ගැඹුරින් යම් කෙනෙක් හදාරනව නම් ඔහු වෙනුවෙන් තමයි මෙන්න මේ කොටස සාකච්ඡා කරන්නේ. එහෙම නැතුව ආධුනිකවම වූ ඔබට මේ ගැඹුරු කාරණා ඔලුවට දානව එහෙම නෙමෙයි. මේක විදර්ශනාවට බලපාන්නේ නැහැ. කවදා හරි දවසක ත්‍රිපිටකය අටුවා ටීකා අධ්‍යයනය කරන්න ගත්තොත් ඔබට පහසුවක් වෙයි කියන තැන ඉඳන් තමයි අපි මෙන්න මේ ටික දල වශයෙන් කියලා යන්නේ. හොඳයි.
පාලි අට කතාව ලියනකොට පුරාණ අට කතාවේ අදහසත් ලියලා තමයි පාලි අට කතාව ලියලා තියෙන්නේ. මේ පුරාණ අට කතාවට අනුව ගත්තාම සීනුව සොලවද්දී ශබ්ද කලාප බොහෝ ප්‍රමාණයක් පහළ වෙනවා. ඒක ආකාශගතික, ඒක පැතිරෙනවා. පැතිරෙන්නේ රූප කලාප ගැටෙනවා, ශබ්ද රූප හට ගන්නවා. රූප කලාප ගැටෙනවා, ශබ්ද රූප හට ගන්නවා. රූප කලාප ගැටෙනවා, ශබ්ද රූප හට ගන්නවා. රූප කලාප හැපෙනවා, ශබ්ද රූප හට ගන්නවා කියන මේ ආකාරයෙන් තමයි විස්තර වෙලා තියෙන්නේ. එහෙම ඇවිල්ලා මෙන්න මෙතනත් රූප කලාප හැපිලා ශබ්ද රූපේ හට ගන්නවා. හටගන්නේ කොතනද? සෝත ප්‍රසාදයේ හැපිලා. පුරාණ අට කතාවේ තියෙන විදිහට අසම්ප්‍රාප්ත වෙලා නෙමෙයි, සම්ප්‍රාප්ත වෙලා තමයි මේ ශබ්දය ගෝචර කරගන්නේ. මේ පුරාණ අට කතාවේ මතය පාලි අට කතාවේ සහ විසුද්ධි මාර්ගයට අනුව ප්‍රතික්ෂේප කරලා තියෙනවා. පාලි අටුවාවේ සහ විසුද්ධි මාර්ගයෙන් සඳහන් වෙන්නේ ඒ ශබ්දය හටගත් තැනම තියෙද්දිම මෙන්න මේ සෝත ප්‍රසාදයට ගෝචර වුණා කියන එක. ලේඩි ෂාඩෝ ස්වාමීන් වහන්සේ විසින් රචනා කරපු පරමත්ත දීපනී ටීකාවට අනුව මේ ක්‍රම දෙකම මිශ්‍ර කරලා විස්තර කරලා තියෙනවා. ඒ තමයි සීනුව සොලවනකොට පුරාණ අට කතාවේ තිබුණා වගේ මේම හැපි රූප කලාප ගැටෙනවා, ශබ්දයේ සහිත රූප කලාප පහළ වෙනවා. රූප කලාප ගැටෙනවා, ශබ්දයේ සහිත රූප කලාප පහළ වෙනවා. රූප කලාප ගැටෙනවා, ශබ්දයේ සහිත රූප කලාප පහළ වෙනවා. රූප කලාප ගැටෙනවා, ශබ්දයේ සහිත රූප කලාප පහළ වෙනවා. සෝත ප්‍රසාදයට ගෝචර වෙන්න පරාසය ගත්තයන් පස්සේ සෝත පතේ කියලා කියනවානේ. අන්නේ සෝත පතේ දක්වාම සම්ප්‍රාප්තව පැමිණෙනවා. මෙහෙම පැමිණිලා මෙන්න මේ සෝත පතේට පැමිණියන් පස්සේ ඒ සෝත පතේ ඉඳලා අසම්ප්‍රාප්ත ග්‍රාහිකව මෙන්න මේ සෝත ප්‍රසාදයට ගෝචර වෙනවා කියලා කියනවා. එතකොට පරමත්ත දීපනියට අනුව තමයි මේ ක්‍රමය විස්තර කරලා තියෙන්නේ. පරමත්ත දීපනියේ තියෙන විස්තරය තවදුරටත් විස්තර කරොත් චෛත්‍යයක මේ තියෙන්නේ පැත්තෙන් බැලුවහම පේන විදිය, මේ තියෙන්නේ ඉහළ ඉඳලා බැලුවෙන් පස්සේ පේන විදිය. චෛත්‍යයේ එක පැත්තක සීනුවක් නාද කරනකොට ඒ සීනුවේ රූප කලාප පරමත්ත දීපනියට අනුව මෙහෙම ඝර්ෂණය වෙවි. මෙහෙම ගැටෙනවා, ශබ්ද කලාප පහළ වෙනවා, ශබ්ද කලාප පහළ වෙනවා, ශබ්ද කලාප පහළ වෙනවා. සෝත ප්‍රසාදයේ පිහිටලා තියෙන්නේ චෛත්‍ය මේ පැත්තේ නම් මෙතෙන්ට සෝත පතේ තියෙන්නේ මෙන්න මේ හරියන. මෙතෙන්ට වෙනකන් සම්ප්‍රාප්ත වෙච්ච ශබ්දයේ සහිත රූප කලාප මෙතන ඉඳලා අසම්ප්‍රාප්තව තමයි සෝත ප්‍රසාදයට ගෝචර වෙන්නේ. ලේඩි ෂාඩෝ ස්වාමීන් වහන්සේ රචිත පරමත්ත දීපනයට අනුව ගත්තන් පස්සේ අපිට චෛත්‍යයක මෙහා පැත්තේ ඉඳලා අපිට ඇහෙන්නේ ඇත්තටම චෛත්‍ය දෙපැත්තෙන්. ශබ්ද රූපේ සහ සෝත ප්‍රසාදයේ පිළිබඳව පවත්නා වූ මත තුනක් තමයි අපි මේ සාකච්ඡා කළේ. ඒ නිසා මේ කොටස පටලවා ගන්නට එපා. මේ කොටස සාකච්ඡා කරේ ගැඹුරින්ම අභිධර්මයේ යම් කෙනෙක් අධ්‍යයනය කරන්නට උත්සාහ කරනවා නම් ත්‍රිපිටකය, අටුවාව, ටීකා ආදී විදිහට මේවා හොඳින් පැහැදිලි වෙන්නටයි මේ විදිහට ඇනිමේෂන් ආදී යොදාගෙන මේ කොටස විස්තර කරන්නට යෙදුනේ. හොඳයි. අපි හිතනවා ආධුනික ඔබට යම් දල අවබෝධයක් ලැබෙන්නට ඇති මේ පිළිබඳව කියලා. අපි දැන් කතා කරානේ සම්මුති කන ගැන. එහෙනම් ඒ කන සකස් වෙලා තියෙන්නේ මොනවෙන්ද? ඒත් සකස් වෙලා තියෙන්නේ රූප කලාප වලින්. එතකොට අර තඹවන්සියුම් ලොම් සහිත මුදුවබ්බඳු ප්‍රදේශයේ තමයි අපි මේ දැන් සාකච්ඡා කරපු සෝත දශක කලාපයන් පිහිටලා තියෙන්නේ. අපි දැන් සාකච්ඡා කරපු සෝත දශක කලාප ගත්තන් පස්සේ සෝත දශක කලාප මේ විදිහට හට ගන්නව නිරුද්ධ වෙනවා, හට ගන්නව නිරුද්ධ වෙනවා. ඒ වගේම තමයි මෙන්න මේ අනිකුත් රූප කලාපත් කන ඇසුරු කරගෙන පවතින. තවම දන්නේ නැහැ ඔබ. මේව වෙන වෙනම අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා. එතකොට අනිකුත් රූප කලාප ගත්තන් පස්සේ ඒවත් උපදිනවා, බිඳෙනවා, උපදිනවා, බිඳෙනවා, උපදිනවා, බිඳෙනවා. එතකොට රූප කලාප ගත්තයින් පස්සේ ඒ රූප කලාප සියල්ලම හට ගන්නවා, බිඳෙනවා, හට ගන්නවා, බිඳෙනවා. එහෙනම් සම්පූර්ණ කනම ගත්තයින් පස්සේ සම්මුති කනත් එහෙනම් රූප කලාපයන්ගේ එකතුවකින්මයි සකස් වෙලා තියෙන්නේ. අපි හිතනවා ඔබට පැහැදිලි වන්නට ඇති කියලා. ඒ වගේම තමයි මෙතන කතා කරන්නේ සීනුව චලනය වෙනකොට හටගන්න ශබ්ද නව කලාප පිළිබඳව. අපි මේ නිල් පාටින් දක්වලා තියෙනවා ශබ්ද කලාප. සීනුව කියලා කියන්නේ රූප කලාපයන්මයි, ශබ්දය කියන්නේ රූප කලාපයන්මයි. අපිට දැන් අදහසක් තියෙනවා එහෙනම් කන ගත්තත් කන සකස් වෙලා තියෙන්නේ රූප කලාප වලින්මයි. කන කියලා අපි සාකච්ඡා කරා අනිකුත් රූප කලාප පිළිබඳව නෙමෙයි, සෝත දශක කලාප පිළිබඳව. ඒ වගේම ශබ්දය කියලා අපි කතා කරන්නේ මේ සීනුව ගැන නෙමෙයි. සීනුවෙත් හැදලා තින්නේ රූප කලාප තමයි. හැබැයි අපි කතා කරන්නේ සීනුව චලනය වීම නිසා ගන්නාව ශබ්ද නවක කලාප පිළිබඳව. හොඳයි. දැන් ඔබට පැහැදිලි වන්නට ඇති මේ සියල්ලම එහෙනම් රූප කලාපමයි. ඒ රූප කලාපත් හට ගන්නවා, බිඳෙනවා, හට ගන්නවා, බිඳෙනවා කියන දෙකෙන් තමයි සකස් වෙලා තියෙන්නේ. කන් දෙකේම සෝත දශක කලාප පවතින නිසා සෝත විඥානයත් මේ කන් දෙකේම එකවර පහළ වෙනවද කියලා යම් කෙනෙකුට ප්‍රශ්නයක් මතුවෙන්නට පුළුවන්. එසේනම් අපි ඒ පිළිබඳව විමසා බලමු.
සම්මුති කන් දෙක තමයි මේ ඉහළින් දැක්වලා තියෙන්නේ වම් කන සහ දකුණු කන කියලා. දැන් අපි සාකච්ඡා කරානේ සීනුව කියලා කියන්නේ රූප කලාප, ශබ්දය කියලා කියන්නේ රූප කලාප, කන කියන්නේ රූප කලාප, සෝත දශක කලාප කියන්නේ රූප කලාප. මේ සෝත දශක කලාප ටික අපි තලයක් ගහලා මේ වෙනම ගත්තා. එහෙනම් සෝත දශක කලාප බොහෝ ප්‍රමාණයක් මේ කන ඇසුරු කරගෙන හට ගන්නවා. අපි දන්නවනේ දැන් මේ සියලුම සෝත ප්‍රසාද ඇසුරු කරගෙන සිත් හටගන්නේ නැහැ. හටගන්නේ එක සෝත දශ කලාපයක සෝත ප්‍රසාදය ඇසුරු කරගෙන තමයි සෝත විඥානය පහළ වෙන්නේ. අපි එහෙනම් ඒ පෙන්වන්න ඕන නිසා වම් කනෙනුත් සෝත දශ කලාපයක් එළියට ගත්තා, දකුණු කනෙනුත් සෝත දශ කලාපයක් එළියට ගත්තා. ඊට පස්සේ අපි දැන් සාකච්ඡා කරානේ ශබ්ද කලාප බොහෝ ප්‍රමාණයක ශබ්දය එක ශබ්දයක් විදිහට සෝත ප්‍රසාදයට පැමිණෙනවා කියලා ගෝචර කරගන්නවා කියලා. එහෙනම් මෙන්න මේ ශබ්ද නව කලාපයන් තමයි දක්වලා තියෙන්නේ දෙපැත්තෙම නිල් පාටට. ඊට පස්සේ හෘද කෝෂය තමයි මේ දක්වලා තියෙන්නේ. හෘද කෝෂය ඇසුරු කරගෙන පවතිනවා වස්තු රූපය. හෘද ඇසුරේ පවතින හිඳ කියනවා හෘද වස්තු රූපය කියලා. එතකොට වැඩිම වාර ගානක් සිත පහළ වෙන්නේ මෙන්න මේ හෘද වස්තු රූපය ඇසුරු කරගෙන. හෘද කෝෂය එකක්, හෘද වස්තු රූපය කියන්නේ එකක්. හෘද රූපය පිළිබඳව විස්තර කරන අවස්ථාවේදී මේ පිළිබඳව මනා විස්තරයක් කරනවා. මේ පිළිබඳව යම් අදහසක් දෙන්න අවශ්‍ය නිසා තමයි අපි මේ විදිහට හෘද රූපයත් මෙතෙන්ට ගත්තේ. අපි දන්නවා එක චිත්තක්ෂණයකදී එක සිතක් පමණයි මේ බඹයක් වූ සිරුර ඇසුරු කරගෙන පහළ වෙන්නේ. බොහෝ ප්‍රසාද රූප පැවතුනද එක් වරකදී එක් කනක එක් ප්‍රසාද රූපයක් පමණක් ඇසුරු කරමින් සිත පහළ වේ. නැත්නම් විඥානය පහළ වේ. එහෙනම් මෙන්න මේ වම් කනේ ශබ්දය හැපිලා සිත පහළ වෙන වෙලාවට, සෝත විඥානය පහළ වෙන වෙලාවට දකුණු කන ඇසුරු කරගෙන සිතක් හටගන්නේ නැහැ. එහෙනම් එක කනක එක ප්‍රසාදයක් ඇසුරේ පමණමයි සිත පහළ වෙන්නේ. ඒ සිත හටගෙන නිරුද්ධ වුණාන් පස්සේ නැවතත් වස්තු රූපය ඇසුරු කරගෙන, චිත්ත වීති පිළිබඳව සාකච්ඡා කරද්දී ඔබට පැහැදිලි වෙයි. වස්තු රූපය ඇසුරු කරගෙන සිත පහළ වෙනවා කිහිප වාරයක්. හට ගන්නවා නිරුද්ධ වෙනවා, හට ගන්නවා නිරුද්ධ වෙනවා, හට ගන්නවා නිරුද්ධ වෙනවා. ඊට පස්සේ නැවතත් ශබ්දය අනිත් කනේ ප්‍රබලයි නම් අන්න ඒ වෙලාවට ඒ කන ඇසුරු කරගෙන, ඒ කියන්නේ දකුණු කන ඇසුරු කරගෙන සිත පහළ වෙනවා එකවරක්. දකුණු කනේ සෝත ප්‍රසාදය ඇසුරෙහි සිතක් හට ගන්න වෙලාවට වම් කනේ සෝත ප්‍රසාදය ඇසුරු කරගෙන සිතක් හටගන්නේ නැහැ. ඒ වගේම තමයි වම් කනේ සෝත ප්‍රසාදය ඇසුරෙහි සිත හටගත්තු වෙලාවට දකුණු කනේ සෝත ප්‍රසාදය ඇසුරෙහි සිත හටගන්නේ නැහැ. ඊළඟ එක තමයි දකුණු කනේ සෝත විඥානය ඉපදිලා නිරුද්ධ වූ සැනින් ඊළඟ සිත විදියට වම් කනේ සෝත විඥානය උපදින්නෙත් නැහැ. මේක හොඳට තේරෙනවා චිත්ත වීති පිළිබඳව සාකච්ඡා කරද්දී. එහෙනම් වම් කනේ සෝත ප්‍රසාදය ඇසුරු කරගෙන සිත ඉපදුණයින් පස්සේ ඒක නිරුද්ධ වෙලා කෙලින්ම දකුණු කනේ සෝත ප්‍රසාදය ඇසුරු කරගෙන සෝත විඥානය පහළ වෙන්නේත් නැහැ. එහෙනම් පහළ වෙන්නේ කොහොමද? දකුණු කනේ සෝත ප්‍රසාදය ඇසුරු කරන් සිත හටගෙන නිරුද්ධ වුණාම ඊළඟට වස්තු රූපය ඇසුරු කරගෙන සිත් කිහිපයක් පහළ වෙලම නිරුද්ධ වෙනවා. පහළ වෙනවා නිරුද්ධ වෙනවා. පහළ වෙනවා නිරුද්ධ වෙනවා. එහෙනම් පහළ වෙලා නිරුද්ධ වුණෙන් පස්සේ නැවතත් වම් කනේ සෝත ප්‍රසාදය ඇසුරු කරගෙන සෝත විඥානය පහළ වෙන්නේ. මේක ඊටාම වැදගත්. ඔබට චිත්ත වීති කොටස කතා කරනකොට නම් මේ කොටස මනාව පැහැදිලි වෙයි. ඒ වගේම තමයි ඇස පිළිබඳව සාකච්ඡා කරනකොටත් ඇස් දෙකක් පවතිනවා. ඇස් දෙකේම සිත පහළ වෙනවාද කියලා යම් කෙනෙකුට හිතෙන්නට පුළුවන්. එහෙනම් ඇස ඇසුරු කරගෙන චක්කු ප්‍රසාදය ඇසුරු කරගෙන දෙකේම එකපාර පහළ වෙන්නේ නැහැ. අර සෝත ප්‍රසාදයේ ඇසුරු කරන් හට ගන්නවා වගේම එක ඇසක චක්කු ප්‍රසාදය ඇසුරු කරගෙන චක්කු විඥානය පහළ වුණෙන් පස්සේ ඒක නිරුද්ධ වෙලා වස්තු රූපය ඇසුරු කරගෙන සිත් කිහිපයක් පහළ වෙලා නිරුද්ධ වෙලා පහළ වෙලා නිරුද්ධ වෙලාම තමයි අනිත් ඇසෙහි චක්කු ප්‍රසාදය ඇසුරු කරගෙන චක්කු විඥානය පහළ වෙන්නේ. එහෙනම් සෝත විඥානය සාකච්ඡා කරද්දී කිව්වා වගේමයි මේ සිත ගත්තන් පස්සේ එක චිත්තක්ෂණයකදී එකවරයි මේ බබයක් වූ සිරුර ඇසුරු කරගෙන සිතක් පහළ වෙන්නේ. හොඳයි. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන්නේ ඇයි අපිට කන් දෙකෙන්ම ඇහෙනවා වගේ තේරෙන්නේ? ඇයි අපිට ඇස් දෙකෙන්ම පේනවා වගේ පේන්නේ කියලා. එතකොට ඒක වෙන්නේ මෙන්න මේ ක්‍රියාවලිය. ඊටා වේගෙන් ඉපදිවිද නිරුද්ධ වෙනවානේ. එහෙනම් මේ සිතේ හටගෙන ඊටා වේගෙන් මේ ක්‍රියාවලිය වෙනකොට අපිට හිතෙන්නේ ඒ වේග වැඩිකම හින්දා අපිට කන් දෙකෙන්ම ශබ්දය ඇහෙනවා කියලා තමයි අපිට දැනෙන්නේ. අපිට ඇස් දෙකෙන්ම රූපය පේනවා කියලා තමයි අපිට හිතෙන්නේ. ඔබට පැහැදිලි ඇතයි අපි හිතනවා. ආධුනිකව ඔබට ගැටලු නැතුව හොඳින් පැහැදිලි කරන්න අවශ්‍ය නිසායි අපි මේ විදිහට මේ ඇනිමේෂන් ආදිය එකින් එකට සකස් කරමින් පැහැදිලි කරන්නේ. හොඳයි. එසේනම් අපි දැන් දන්නවනේ ශබ්ද රූප හට ගන්නකොට ශබ්ද රූප බොහෝ ප්‍රමාණයක් හට ගන්නවා. ඒ වගේම තමයි සෝත ප්‍රසාදත් බොහෝ ප්‍රමාණයක් හට ගන්නවා. ශබ්ද නවක කලාපේ ආයු කාලය චිත්තක්ෂණ 17යි. එහෙම නැත්නම් ක්ෂණ 51යි. සෝත ප්‍රසාදය ගත්තන් පස්සේ සෝත ප්‍රසාදයේ ආයු කාලය චිත්තක්ෂණ 17යි. එහෙම නැත්නම් ක්ෂණ 51යි.
ශබ්ද කලාපයක් ගත්තන් පස්සේ ශබ්ද කලාපයේ ශබ්දය ඇවිල්ලා සෝත ප්‍රසාදයේ වදිනවා කියලා අපි දැන් සාකච්ඡා කරානේ. මේක තවදුරටත් සියුම් කරලා බැලුවොත් විවිධ ආයු ප්‍රමාණ සහිත ශබ්ද රූප පවතිනවා. ඒ වගේම තමයි විවිධ ආයු ප්‍රමාණ සහිත සෝත ප්‍රසාදත් පවතිනවා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් චිත්තක්ෂණයක් ගත වූ ශබ්දාරම්මණයක් චිත්තක්ෂණ 5ක් ගත වූ සෝත ප්‍රසාදයක ඇවිල්ලා වදින්න පුළුවන්ද කියලා. එහෙම වෙන්නේ නැහැ. එහෙනම් වෙන්නේ විවිධ ආයු ඇති ශබ්ද නවක කලාප බොහෝ ප්‍රමාණයක් හටගනු ලැබුවද සෝත ප්‍රසාදයට ගෝචර වන්නේ සමාන ආයු ඇති ශබ්ද රූප පමණි. ඒ කියන්නේ චිත්තක්ෂණයක් ගත වූ ශබ්ද රූපයක ඡායාව ගෝචර කරගන්නේ චිත්තක්ෂණයක් ගත වූ සෝත ප්‍රසාද රූපයක්මයි. චිත්තක්ෂණ දෙකක් ගත වූ ශබ්ද රූපයක් ඡායාව ගෝචර කරගන්නේ චිත්තක්ෂණ දෙකක් ගත වූ සෝත ප්‍රසාදයක්මයි. චිත්තක්ෂණ 5ක් ගත වූ ශබ්ද රූපයක ඡායාව ගෝචර කරගන්නේ චිත්තක්ෂණ 5ක් ගත වූ සෝත ප්‍රසාද රූපයක්මයි. එහෙනම් සමාන ආශ තියෙන රූප කලාප විතරයි සෝත ප්‍රසාදයේ ගැටෙන්නේ. එහෙනම් සමාන ආශ තියෙන රූප කලාප බොහෝ ප්‍රමාණයක් මෙතන හට ගන්නවා. ඒ හට ගන්න සමාන ආශ තියෙන ශබ්ද රූපයන්ගේ ඡායාව පමණමයි සෝත ප්‍රසාදයට ගෝචර කරගන්න පුළුවන් හැකියාව පවතින්නේ. එහෙනම් අපි හිතනවා ඔබට මේ පිළිබඳව පැහැදිලි වෙන්නට ඇති කියලා. සෝත ප්‍රසාදයත් ශබ්ද රූපයත් වගේම තමයි වර්ණ රූපයත් චක්කු ප්‍රසාද රූපයත්. අපි ඒ වැඩසටහනේදී මේ පිළිබඳව සාකච්ඡා කරේ නැහැ ගැඹුරට. මොකද සිත පිළිබඳව එහෙම සාකච්ඡා කරලා තිබුණේ නැති නිසා. මේ වගේම තමයි චිත්තක්ෂණ 5ක් ගත වූ වර්ණ රූපයක ඡායාව ආපాతගත වෙන්නේ නැත්නම් ගෝචර කරගන්නේ චිත්තක්ෂණ 5ක් ගත වූ චක්කු ප්‍රසාද රූපයක්මයි. එතකොට ඔබට පැහැදිලි වෙන්නට ඕනේ ගෝචර රූපයක් ගෝචර ග්‍රාහක රූපයක් කියන දෙකම සමාන ආශයක් තියෙන්නට ඕනේ. එහෙම නැත්නම් ඒක ගෝචර වෙන්නේ නැහැ. හොඳයි. අපි හිතනවා ඔබට පැහැදිලි වන්නට ඇති කියලා. හොඳයි. අපි දැන් ශබ්ද රූප පිළිබඳව සාකච්ඡා කරානේ. එහෙනම් ශබ්ද රූපය අපිට ආකාර තුනකට කතා කරන්නට පුළුවන්. ඒ තමයි හටගෙන නිරුද්ධ වෙලා නම් යම් ශබ්ද රූපයක්. ඒකට කියනවා අතීත ශබ්ද රූපයක් කියලා. නැත්නම් අතීත ශබ්ද නවක කලාපයක් කියලා. ඊට පස්සේ මෙන්න මේ හටගෙන තවමත් නිරුද්ධ වෙලා නැත්තම් අන්නේ ශබ්ද රූපයට කියනවා වර්තමාන ශබ්ද රූපයක් කියලා. එහෙම නැත්නම් වර්තමාන ශබ්ද නවක කලාපයක් කියලා. ඊට පස්සේ තවමත් හටගෙන නැත්තම් අන්නේ ශබ්දයට කියනවා අනාගත ශබ්ද රූපයක් කියලා. එහෙම නැත්තම් අනාගත ශබ්ද නවක කලාපයක් කියලා. එහෙනම් ශබ්ද රූපයේ කොටස් තුනකට බෙදන්න පුළුවන්. අතීත ශබ්ද රූප, වර්තමාන ශබ්ද රූප, අනාගත ශබ්ද රූප කියලා. මෙන්න මේ අතීත, වර්තමාන, අනාගත කියන ශබ්ද රූප වලින් වර්තමාන ශබ්ද රූපයක ඡායාව ගෝචර කරගනිමින් තමයි සෝත ප්‍රසාදයේ ඇසුරු කරගෙන හටගන්න සෝත විඥානය පහළ වෙන්නේ. එහෙනම් සෝත විඥාණයට අරමුණු කිරීමට හැකියාව පවතින්නේම වර්තමාන ශබ්දාරම්මණයක් පමණයි. එහෙනම් සෝත විඥාණයට බෑ අතීත ශබ්දාරම්මණයක් අරමුණු කරන්න. සෝත විඥාණයට බෑ අනාගත ශබ්ද රූපයක් අරමුණු කරන්න. එතකොට අතීතයේ ශබ්ද රූප අරමුණු කරන්නේ මනෝද්වාරක චිත්ත වීති වලින්. තවමත් ඒ පිළිබඳව ඔබ සමග සාකච්ඡා කරේ නැහැ. එහෙනම් සෝත විඥාණයකට හැකියාව පවතින්නේම වර්තමාන ශබ්ද රූප අරමුණු කරන්න පමණයි. මේ වගේම තමයි චක්කු විඥානය ගත්තන් පස්සේ චක්කු විඥානයටත් හැකියාව තියෙන්නේ වර්තමාන වර්ණ රූප අරමුණු කරන්න පමණයි. අපි හිතනවා ඔබට මනාව පැහැදිලි වෙන්නට ඇති ශබ්ද රූපය පිළිබඳව, සෝත ප්‍රසාදයේ පිළිබඳව සහ සෝත විඥානයේ පිළිබඳව. හොඳයි. අපි දැන් මෙතෙක් සාකච්ඡා කරපු වැඩසටහන සාරාංශ කරලා සාකච්ඡා කරමු. එතකොට අපිට මේ හොඳින්ම තේරුම් ගන්න පහසු වෙන නිසා. හොඳයි. අපි දැන් සාකච්ඡා කරා රූප කලාපයකට ඝට්ටණය වීම නිසා හරි රූප කලාපයන්ගෙන් ඔවුනොවුන් වෙනවීමේදී හරි හට ගන්නවා කියලා ශබ්ද නවක කලාප. ඒ වගේම සාකච්ඡා කරා ශබ්ද නවක කලාපයේ ශබ්ද රූපේ ඡායාව ගෝචර කර ගන්නවා කියලා සෝත දශක කලාපයේ පවත්නා වූ සෝත ප්‍රසාදය. ශබ්ද ඡායාව ගෝචර කර ගනිමින් පහළ වෙනවා සෝත ප්‍රසාදය ඇසුරු කරගෙන සෝත විඥානය. එතකොට සෝත විඥානය පහළ වෙන්නේ සෝත ප්‍රසාදය ඇසුරු කරගනිමින්. හොඳයි. දැන් අපි මේක තවදුරටත් ඛණ්ඩනය කරගන්නවා. වෙන් කරගන්නවා පැහැදිලි කරන්නට. එහෙනම් ශබ්ද නවක කලාපය ගත්තන් පස්සේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා සහ ශබ්දය කියන රූප 9ක් වෙන හින්දා කිව්වා ශබ්ද නවක කලාපයක් කියලා. ඊට පස්සේ සෝත ප්‍රසාදය ගත්තන් පස්සේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා, ජීවිත රූපය සහ සෝත ප්‍රසාදය කියන ධර්ම 10ක් වෙන නිසා කියනවා සෝත දශක කලාපයක් කියලා. ඒ වගේම තමයි සෝත දශක කලාපය අසුරු කරගෙන හටගන්න සෝත විඥානය ගත්තයින් පස්සේ සෝත විඥානය තනියම හටගන්නේ නැහැ කියලා කිව්වා. සෝත විඥානයත් පහළ වෙන්නේ පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතින්ද්‍රිය, මනසිකාරය කියන චෛතසික ධර්ම 7ක් සමගයි කියලා දැන් අපි දන්නවා.
මේකට කිව්වා සෝත විඥානයේ සහිත චිත්තෝත්පාදේ කියලා. දැන් අපි දන්නවා මේ සියල්ලම හේතු නිසායි හටගන්නේ. ශබ්දය ගත්තෙන් පස්සේ ඍතුව, චිත්ත ආදී හේතු යෙදලා තමයි හටගන්නේ. ඒ වගේම තමයි සෝත දශකලාපය ගත්තෙන් පස්සේ හටගන්නේ කර්මයේ හේතු කරගෙන. එහෙනම් ඒකත් හේතු නිසායි හටගත්තේ. ඒ වගේම තමයි සෝත විඥානයේ සහිත චිත්තෝත්පාදය ගත්තෙන් පස්සේ ඒ චිත්තෝත්පාදය හටගන්නේ හේතු යෙදලා. සෝත විඥානය කියලා කියන්නේ විපාක සිතක්. పూర్ව චිත්තය, ආරම්මණය, పూర్ව කර්මය ආදී හේතු වලින් තමයි හටගන්නේ සෝත විඥානය. එහෙනම් සෝත විඥානයේ සහිත චිත්තෝත්පාදයම හේතු යෙදලා හටගත්තේ. ඒ නිසා ශබ්ද නමක කලාපයත්, සෝත දශක කලාපයත්, සෝත විඥානයේ සහිත චිත්තෝත්පාදයත් කියන මේ තුනම ගත්තාම හේතු යෙදලා හටගන්න නිසා කියනවා සංකතයි කියලා. එහෙමත් නැත්නම් අපි දැන් දන්නවා සංස්කාරයි කියලා කිව්වා. මේ දෙකම එකතු කරලා කිව්වා සංකත සංකාර කියලා. මේක ශබ්ද නව කලාපයක්, මේක සෝත දශක කලාපයක්, මේක සෝත විඥානයේ සහිත චිත්තෝත්පාදයක් ආදී විදිහට කිසිම බෙදීමක් කරන්නේ නැතුව මේ ඔක්කොටම හේතු යෙදලා හටගන්නා බැවින් කියන්නට පුළුවන් සංකත කියලා, නැත්නම් කියන සංස්කාර කියලා. පොදුවේ බොහෝ විට විදර්ශනා භාවනාවේදී භාවිතා කරන්නේ සංස්කාර කියන වචනය. ඒක විශේෂ කරලා විශේෂයෙන්ම හඳුන්වනවා සංකත සංකාර කියලා. මේ ශබ්ද නමක කලාපයේ සත්වයක් හිටියේ නෑ. සෝත දශක කලාපයේ තුලත් සත්වයක් හිටියේ නෑ. ඒ වගේම සෝත විඥානයේ සහිත චිත්තෝත්පාදයේ සත්වයක් හිටියේ නෑ. සත්ව භාවයක් නොමැති නිසා කියනවා නිස්සත්ත්‍ය කියලා. ශබ්ද නමක කලාපයන් නිස්සත්ත්‍යයි, සෝත දශක කලාපයන් නිස්සත්ත්‍යයි, සෝත විඥානයේ සහිත චිත්තෝත්පාදයත් නිස්සත්ත්‍යයි. ජීවයක් නොමැති නිසා කියනවා නිජ්ජීව කියලා. එහෙනම් ශබ්ද නවක කලාපයන් නිජ්ජීවයි, සෝත දශක කලාපයන් නිජ්ජීවයි, සෝත විඥානයේ සහිත චිත්තෝත්පාදයක් නිජ්ජීවයි. එහෙනම් ශබ්ද නවක කලාපය, සෝත දශක කලාපය, සෝත විඥානයේ සහිත චිත්තෝත්පාදය ගත්තන් පස්සේ නිස්සත්ත්‍යයි, නිජ්ජීවයි කියලා කියන්නට පුළුවන්. සත්පුද්ගල භාවයක් නොමැති නිසා කියනවා ධාතු කියලා. ශබ්ද නවක කලාපයටත්, සෝත දශක කලාපයටත්, සෝත විඥානයේ සහිත චිත්තෝත්පාදයටත් කියනවා ධාතු කියලා. මම මගේ කියලා ගන්නේ ප්‍රසාදය, එක්ක ශබ්දය, එක්ක විඥානය. ඒ නිසා මේක ප්‍රකට වෙන තුන් දෙනාව අරගෙන කියනවා සද්ද ධාතු, සෝත ධාතු, සෝත විඥාන ධාතු කියලා. මේක තවත් ආකාරයකින් අපි බෙදන්න දන්නවනේ. අපි පෙර වැඩසටහනේදී සාකච්ඡා කරා. මේ ශබ්ද නවක කලාපය කියලා කියන්නේ, සෝත දශක කලාපය කියලා කියන්නේ රූප. එහෙනම් රූපස්කන්ධය කියලා බෙදන්නට පුළුවන්. ඊට පස්සේ සෝත විඥාණයට කියනවා විඥානස්කන්ධය කියලා. ඒ වගේමයි වේදනා චෛසිකයට කියනවා වේදනා ස්කන්ධය කියලා. ඊට පස්සේ සංඥා චෛසිකයට කියනවා සංඥා ස්කන්ධය කියලා. ඊට පස්සේ චේතනා ඒකාග්‍රතාව ජීවිතේන්ද්‍රිය මනසිකාරය සහ පස්සේ කියන චෛතසික වලට කියනවා සංස්කාර ස්කන්ධය කියලා. විඥානස්කන්ධය, වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය කියන නාමස්කන්ධ හතරයි. ඒ වගේම තමයි ශබ්ද නවක කලාපයත්, සෝත දශක කලාපයත් කියන රූපස්කන්ධයයි එකතු වුනහම ස්කන්ධ පහක් වෙන හින්දා කියනවා පංචස්කන්ධය කියලා. ඔබට පැහැදිලි ඇතයි අපි හිතනවා. මේ පංචස්කන්ධයේ සත්‍ය නොමැති නිසා කියනවා නිස්සත්ත්‍ය කියලා. මේ පංචස්කන්ධයේ ජීවයක් නොමැති නිසා කියනවා නිජ්ජීව කියලා. ඊට පස්සේ මේ පංචස්කන්ධයේ සත්පුද්ගල භාවයක් නොමැති නිසා කියනවා ධාතු කියලා. ඕන විදිහකට කතා කරන්නට පුළුවන්. මේ රටාව තේරුම් ගත්තා නම් ඔබට විදර්ශනාව ඉතා පහසුවෙන් වඩන්නට පුළුවන්. ඒ නිසායි අපි මේ විදිහට එක එක කෝණ වලින් එක එක විදිහට අපි විස්තර කරනු ලබන්නේ. හොඳයි. අපි දන්නවා ශබ්ද නවක කලාපය ගත්තන් පස්සේ ශබ්ද නවක කලාපයේ ආයු කාලය කොච්චරද? චිත්තක්ෂණ නම් 17යි, ක්ෂණ නම් 51යි. සෝත දශක කලාපය ආයු ගත්තන් පස්සේ චිත්තක්ෂණ නම් 17යි, ක්ෂණ නම් 51යි. චිත්තෝත්පාදයේම ආයු කාලය කොච්චරද? චිත්තක්ෂණ 1යි. එහෙම නැත්නම් ක්ෂණ නම් 3යි. දැන් අපි මේ පිළිබඳව හොඳින්ම දන්නවා. මුලින් ඉඳලා අධ්‍යයනය කරගෙන ආවනම් මේ පිළිබඳව හොඳින්ම දන්නවා. හොඳයි. අපි පෙර වැඩසටහනේදී සාකච්ඡා කළා, ඔබට මතක ඇති වහවහ නිරුද්ධ වන්නා වූ, වහවහ බිඳෙන්නා වූ, ස්ථීරව නොපවතිනා වූ ලක්ෂණයට කිව්වා අනිත්‍ය ලක්ෂණය කියලා. ධර්මයක ඇති ඉපදෙන බිඳෙන බවටත් කියනවා අනිත්‍ය ලක්ෂණය කියලා. මෙන්න මේ අනිත්‍ය ලක්ෂණයෙන් යම් ධර්මයක් යුක්ත වෙනවා නම් අන්නේ ධර්මය හඳුන්වනවා අනිත්‍යයි කියලා. ඊළඟට ඉපදීම් බිඳීම් දෙකෙන් පීඩාවන බැවින්ද, බිය විය යුතු බැවින්ද, බියගෙන දෙන බැවින්ද, දුක්ඛයන්ට උප්පත්ති ස්ථාන වන බැවින්ද කියනවා දුක්ඛ ලක්ෂණය කියලා. ධර්මයක ඇති දුක් උපදවන ස්වභාවයටම තමයි මේ කිව්වේ දුක්ඛ ලක්ෂණය කියලා. එහෙනම් යම් ධර්මයක් දුක්ඛ ලක්ෂණයෙන් යුක්ත වෙනවා නම් අන්නේ ධර්මය හඳුන්වනවා දුකයි කියලා. ඊට පස්සේ තමාගේ කැමැත්තේ සැටියට හැසිරෙවිය හැකි අන්‍ය ධර්මයන්ට අධිපතිකම් කරන, අන්‍ය ධර්මයන් තම වශයෙන් පවත්වන නිත්‍ය සාර වූ ස්වභාවයක් නොමැති බැවින් කියනවා අනාත්ම ලක්ෂණය කියලා.
ධර්මයක ඇති වසඟෙහි නොපැවැත්විය හැකි බව කියනවා අනාත්ම ලක්ෂණය කියලා. එහෙනම් අනාත්ම ලක්ෂණයෙන් යම් ධර්මයක් යුක්ත වෙනවද ඒ ධර්මය හඳුන්වනවා අනාත්මයි කියලා. එහෙනම් යම් ධර්මයක් ආත්මීය ස්වභාවයක් නැමැති නිසාත් කියනවා ශූන්‍යයි කියලා. එහෙනම් මේ ආත්මීය ස්වභාවයත් එක්ක තමයි බැඳලා තියෙන්නේ ශූන්‍යයි කියන එක. සිහිවත් කිරීමක් සිද්ධ කරේ. එහෙනම් අපි දන්නවනේ ශබ්ද නව කලාපයක් ගත්තයන් පස්සේ ශබ්ද නව කලාපයත් චිත්තක්ෂණ 17යි ආයුෂ තියෙන්නේ. ඒ නිසා හට ගන්නවා පිදෙනවා චිත්තක්ෂණ 17කදී. සෝත දශක කලාපය ගත්තයන් පස්සේ සෝත දශක කලාපයත් චිත්තක්ෂණ 17කදී ඉපදිලා බිඳෙනවා. ඒ වගේම තමයි සෝත විඥානයේ සහිත චිත්තෝත්පාදය ගත්තයන් පස්සේ චිත්තක්ෂණයක් තුලදී ඉපදිලා බිඳෙනවා. එහෙනම් මේ කිව්ව ශබ්ද නව කලාපයත් සෝත දශක කලාපයත් සෝත විඥානයත් ඉපදිලා බිඳෙන හින්දා කියනවා අනිත්‍යයි කියලා. එහෙම නැත්නම් වහවහ නිරුද්ධ වෙන බැවින්ද වහවහ බිඳෙන බැවින්ද ස්ථීරව නොපැවැත්විය හැකි බැවින්ද කියනවා අනිත්‍යයි කියලා. මේ ධර්ම ඉපදෙන බිඳෙන බවින් යුක්ත නිසා කියනවා අනිත්‍යයි කියලා. එහෙනම් කියන්න පුළුවන් ශබ්ද නව කලාපය අනිත්‍යයි, සෝත දශක කලාපය අනිත්‍යයි, සෝත විඥානයේ සහිත චිත්තෝත්පාදය අනිත්‍යයි කියලා. එහෙම නැත්නම් කියන්න පුළුවන් ශබ්දය අනිත්‍යයි, සෝත ප්‍රසාදය අනිත්‍යයි, සෝත විඥානය අනිත්‍යයි කියලා. එහෙම නැත්නම් පඨ ව්‍යාපෝ තේජෝ වායෝ ආදී විදිහට එකින් එක විස්තර කරගෙනත් කියන්නට පුළුවන් අනිත්‍යයි කියලා. කොච්චර බින්දෙන්න එපා කියලා කිව්වත් බින්දෙන්නේ නැතුව තියෙන්නේ නැහැ. ඊට පස්සේ අපිට කැමැති ශබ්ද ඇහෙන්න කියලා කිව්වට කැමැති ශබ්ද ඇහෙන්නේ නැහැ. එතකොට හටගන්නේ දුක. ඉපදීම් මිදීම් දෙකෙන් පීඩා වන බැවින්ද, බිය විය යුතු බැවින්ද, බිය ගෙන දෙන බැවින්ද, දුක්ඛයන්ට උප්පත්ති ස්ථාන වන බැවින්ද කියනවා දුක්ඛ ලක්ෂණය කියලා. එහෙනම් දුක්ඛ ලක්ෂණයෙන් යුක්ත වෙන හින්දා ශබ්ද නවක කලාපයත් දුකයි, සෝත දශක කලාපයත් දුක්ඛයි, ඒ වගේම සෝත විඥානයත් දුක්ඛයි කියලා හඳුන්වන්නට පුළුවන්. ඊට පස්සේ තමන්ගේ කැමැත්තේ හැටියට හැසිරවිය හැකි අන්‍ය ධර්මයන්ට අධිපතිකම් කරන අන්‍ය ධර්මයන් තම වශයෙන් පවත්වන නිත්‍යසාර වූ ස්වභාවයක් නොමැති නිසා කියනවා අනාත්ම ලක්ෂණය කියලා. එසේනම් මෙන්න මේ කියන ශබ්ද නවක කලාපය ගත්තන් පස්සෙත් අනාත්මයි, සෝත දශක කලාපය ගත්තන් පස්සෙත් අනාත්මයි, සෝත විඥානය සහිත චිත්තෝත්පාදය ගත්තන් පස්සෙත් අනාත්මයි. එහෙනම් ශබ්ද නවක කලාපයත් සෝත දශක කලාපයත් සෝත විඥානයේ සහිත චිත්තෝත්පාදයක් ගත්තාම මේ සියල්ලම අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. එහෙනම් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි නම් මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ. එතකොට මේ ශබ්ද නවක කලාපයත් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. ඒ නිසා මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ. ඒ වගේම සෝත දශක කලාපයත් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. ඒ නිසා මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ. ඊට පස්සේ සෝත විඥානයේ සහිත චිත්තෝත්පාදය ගත්තන් පස්සෙත් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. ඒ නිසා මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ. මම මගේ ආත්මය කියලා හැඟෙන ශබ්දය, සෝත ප්‍රසාදය, සෝත විඥානය විතරක් අරන් කියන්නත් පුළුවන්. එහෙනම් ශබ්දය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ. ඊට පස්සේ සෝත ප්‍රසාදය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ. සෝත විඥානය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ. එහෙම කියලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි දැන් සාකච්ඡා කරා ස්කන්ධ විදිහට. ඒ තමයි ශබ්ද නවක කලාපයත් සෝත දශක කලාපයත් හැඳින්වුවා රූපස්කන්ධය විදිහට. සෝත විඥානය හැඳින්වුවා විඥානස්කන්ධය කියලා. වේදනාව හැඳින්වුවා වේදනා ස්කන්ධය කියලා. සංඥාව හැඳින්වුවා සංඥා ස්කන්ධය කියලා. චේතනාව, ඒකාග්‍රතාවය, ජීවිතේන්ද්‍රිය, මනසිකාරය සහ පස්සේ හැඳින්වුවා සංස්කාර ස්කන්ධය කියලා. එහෙනම් ස්කන්ධ විදිහට ගත්තොත් නාමස්කන්ධ හතරක් මෙතන කතා කරා. රූපස්කන්ධයයි ඒ පහම පංචස්කන්ධය වුණා. එහෙනම් මේ පංචස්කන්ධයම අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා කියන්නට පුළුවන්. අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි නම් මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ. නැවතත් ආය විදර්ශනාවට ගන්නට පුළුවන්. මේ සියල්ලම හටගන්නේ හේතු යෙදිලා. ශබ්ද නවක කලාප, සෝත දශක කලාප, සෝත විඥානයේ සහිත චිත්තෝත්පාදයේ කියන මේ සියල්ලම සකස් වෙලා තියෙන හේතු යෙදිලා. හේතු යෙදිලා හට ගන්නවා නම් කිව්වා සංකතයි කිව්වා, සංස්කාරයි කිව්වා, සංකත සංකාරයි කියලා කිව්වා. මෙතන තියෙන සියලුම සංස්කාර අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ. මේ සියල්ල තුලම යම්කිසි ධර්ම ස්වභාවයක්මයි ක්‍රියාත්මක වෙන්නේ. අභිධර්මයට ආධුනික ඔබට ඊටාම සරලව අභිධර්ම කොටස සාකච්ඡා කරගෙනම ඒ වගේම විදර්ශනාවත් වැඩෙන අයරින් විස්තර කරන්නටයි අපි උත්සාහ කරන්නේ. අපි හිතනවා ඔබට මේ සාකච්ඡා කරපු ශබ්ද රූපය, සෝත ප්‍රසාද රූපය සහ සෝත විඥානය කියන මෙන්න මේ ධර්ම පිළිබඳව ඔබට යම් අවබෝධයක් ලැබෙන්නට ඇති කියලා. අපි ඊළඟ වැඩසටහන තුලින් රස රූපය, ජීවා ප්‍රසාදය, ජීවා විඥානය හේවත් දිවෙහි ක්‍රියාකාරීත්වය පිළිබඳව ඔබ සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. හොඳයි. අපි ඊළඟ වැඩසටහනෙන් හමු වනතුරු
ඔබ සැමට තෙරුවන් සරණයි.